ඇත්තට මේකේ ඉන්නකොට ගොඩාක් අස්වාභාවික තත්ත්ව ගොඩක් තිබුණා. වටේට ගොඩාක් මේ ගොඩනැගිලි කර්මාන්ත ඉතින් ඒතිෙදි හිත තැම්පත් වුණයි කියනවනේ ඒක හරි වටනවා. ඒ කියන්නේ කයේ ඉඳුන් හිටුම් පහසුකම් දැනෙන්න ඒ තත් වලින් බාධා වෙලා නැහැ. ඒකට ආලෝකයක් පෙනිච්චාම ඒ ආලෝකයේ වැටීම නැත්නම් ආලෝපය හමු වීම භාවනාවට බාධාවත්ද කරදරයක්ද කියලා හිතලා ඒක තියෙද්දි භාවනා කරන්න යන්න පුළුවන් නම් කරදරයක් නැහැ. ඒක තිබීම නිසා ආලෝකයට කියලා භාවනා කැඩෙනවා නම් ආලෝකය ලැබීම භාවනාවට බාධාවක්. නිසා ඕනම ඉදිරිපත් වෙන දෙයක් බාධා කරගන්නවද වාසියට ගන්නවද කියන එක Taman අතේ තියෙනවා. ඉදිරිපත් වෙන දේ බුදුහාමුදුරු වෙන්න පුළුවන්, දේවදත්ත වෙන්න පුළුවන්, රත්තරන් වෙන්න පුළුවන්, අසුචි වෙන්න පුළුවන්. කොයි එක ආවත් Tamanගේ භාවනාවට බාධා කරගත්තොත් ඉතින් එහෙමනම් ඒ දකපෙදී අවසනාවන්ත දෙයක්. නෑ කොයි එක දැක්කත් මට කරන්න තියෙන ඉඳුම් හිටුම් පහසුකම් බලන එකයි කොච්චර සද්ද තිබුණත් මට තියෙන ඉඳගෙන ඉන්න එකයි කියලා භාවනාවට බාධා නොකර ගන්න එක තමන්ගේ වැඩේ. ඒකට අපි කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. නිසා ඔය ලෑස්ති වෙලා යන්න කොයි දේ ආවත් ඒක හැලහැප්පීමක් නම් වෙනවා තමයි. නමුත් ඒක විනිවිදලා තමන්ගේ අරමුණ සතිය නඩත්තු කරන්න පුළුවන් ගතිය තමයි අපි ඔය වගේ ප්‍රසිද්ධ ස්ථාන වලට ගිහිලා කිරීමෙන් කරන්නේ ඒකයි. ඉතින් අපිට ටික ටික ඒකට පුරුදු වෙලා යනකොට මොන බාධා තිබුණත් ආලෝකය ආවත් අන්ධකාරයක් ආවත් සද්දක් ආවත් නිස්සද්ද තිබුණත් අපිට තියෙන දී යටින් ගින්දර ගෙනියනා වගේ ගඟ දිගට ඉහළට පීනන්න වගේ කොච්චරක් දුරට තමන්ගේ ඉඳුන් හිටුම් පහසුකම් බලන්න පුළුවන්ද කියලා ඒ ආලෝකය ආපු නිසා ඒ තමන් කරගෙන ගිය වැඩේට බාධා වෙච්ච හැටි ලියලා නැති නිසා මට මොනවක්වත් එකට කියන්න බෑ. මට ප්‍රශ්න ගොඩක් තියෙන නිසා කෙනෙක් ගින්නලා අහගන්න විදියකුත් නැහැ මේ වෙලාවේ. නැත්තම් අහන්නත් තිබුණා. ඒ නිසා බලන්න ඒවා තියේදී ඉදිරියට යන්න පුළුවන් නිසායි ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. එහෙම යන්න බැන්න බුදුහාමර පහළ වෙන්නේ නැහැ. ඒක කළ හැක්කක්. ඒ නිසා ඒක හරහා යන්න බලන්න. එදාට ඔලියන එක නදිනු අපිත් දිනු. සාධනීය අනුයි ආය සංස්කාරය සංසිදී යෑම වැඩේ. නමුත් මේ අවස්ථාවේදී විදේක පින්වීම හැකියීම මත සත්‍ය පිළිවෙලේ ඇතර විදේක සාමාන්‍ය විදිහේ විඳාවු වෙන්නේ නැතියි. මාට විදේකාගෙන රෝම සාවද නවත විදේක පිළිබඳ සත්‍යමත් වෙන්නේ. අරම භාවනාව ආත්මික වෙන්නේ මා කරගෙන යන පිළිවෙල නිවැරදියි. උස්ම සිමුපියනක උස්මන දිවියා කියන බියකම ශරීර අවශ්‍යතාවය මත දීර්ඝ උස්ම ගැනීමට සිදුවන අවස්ථාවේ මේ ගැටලුවක් තිබේ. අවසන් සීවා උදේශපරණි ක්‍රියාත්මකව වාසියෙන් දුක්ඛෝගී ඔය කයට අමාරු නම් කය දීර්ඝ උස්මක් ගන්න. ඒක මම ගත් එකක්ද කය ගත් එකක්ද කියලා බැලුවොත් මේ කය කරන දේ මම කෙරුවා කියන එක තමයි මේ කය රූපේ ආත්මී කරගන්නවා කියන්නේ. හොඳට බලන්න උස්ම අඩු නම් එයා ගනි. මම කරන්නේ බලහින් එක විතරයි. ඉතින් ඒ නිසා මේක මම ගත්තා කියලා කියනකොට නම් ওই සැකේ මතුවේ. බලන්න හිටියොත් වෙනවා මේක කය කරන දෙයක්. ඒකට කියනවා ප්‍රොප්‍රියෝසෙප්ෂන් නැත්නම් ඉන්ටරොසෙප්ෂන් කියලා. කය නිතරම බලනවා මම ඉන්න තැන ඉන්නකොට මට බඩගිනි තියනවාද නිදිමත තියනවාද වතුර තිබහද කක්ක කරන්න ඕනද චූ කරන්න ඒ ඔක්කොම කය දන්නවා. ඒ අය කරගන්නවා. දැන් මමයි මේක දැනගත්තේ කියලා කියනකොට ඒක බොරු. මේ පරිණාමයෙන් අපිට ලැබිලා තියෙන ස්නායු වල පද්ධතියක් තමයි මට හයියෙන් හුස්මක් ගන්න ඕනේ. තියා ගන්නවා. මේක එයා ගත්තට පස්සේ මම හුස්මක් ගත්තා කියලා කියපු ගමන් ව්‍යාකරණත් වැඩි ඉදිරිපත් කිරීමත් වැඩි මේ බොරු කියමනක් නෙවෙයි.
හරියට නිරීක්ෂණය කළා නැති නිසා මම නොසිතා නොමතා කරලා දෙයක් මම හිතාමතා කරුවා කියලා ඕක තමයි මුළු ජීවිතේම ඔච්චරයි අපේ. සිද්ධ වෙන දේවල් මම කරුවා කියලා ඔළුවේ දාගන්න. ඒක ඉතින් සිංහලෙන් කියන්නේ අහක යන්නයි ඔඩොක්කේ දා ගන්නවා කියනවා නම්බුකාර විදියට. නැත්තම් කියනවා පෙද්දාසේ දා ගන්නවා කියන්නේ. ඒවුවා කියනවාට ඉතින් බයිනවා මට. ඒකෝර තමයි හැබැයි තේරෙන්නේ කාරණාව මේ හිතට හිතෙන දේවල්, කයට සිදුවෙන දේවල් මම කියා ගන්න එවැනි මේ පාර්ලියක සූත්‍රයේ තියෙන මේ කය මමය, කය මගේය, කය මගේ ආත්මය කියාගත්තොත් ඒ හිතන හැම හිතවිල්ලක්ම පව්. ඒ කරන හැම වචනයක්ම පව්. කරන හැම ක්‍රියාවක්ම පව්. දික්ටි බික්කවේ පාපකා. මේ කය කියන්නේ මමයි කියන්නේ. ඒක දැක්කොත් කයට හුස්ම ගන්න ඕන යා ගන්න. දීර්ඝෝල් ගන්නවා යා ගන්න. කෙටියෙන් ගන්නවා යා ගන්නවා. ඒක මේ යන්ත්‍රේ. මන්ට මේක බලලා කියන්න පුළුවන්. හැබැයි ඒක අර විදිහට වාර්තා කළොත් මමයි හුස්ම ගත්තේ කියලා කියන්නත් වර්ධිත වටහා ගත්තොත්, ලියන්නත් වර්ධිත වටහා ගත්තොත් අපි දෙගොල්ලම ආත්මවාදයකට වැටෙනවා. ඉතින් ඒක පළවෙනි කොටස. සමාවෙන් දෙවෙනි කොටස පළවෙනි කොටසේ තියෙනවා හිත විවිධාකාර දේවල් වලට පිට යනවායි කියලා. ඉතින් මේකේ සැකේ දුරු කර ගන්න තියෙන ක්‍රමේ පිට ගියාට පස්සේ නැවත ඇවිල්ලා තමන් හිතපු අරමුණේම ස්ථාවර වෙච්ච බව නැවත ඒකට කියන්නේ සතුප්පාද කියලා වෙච්ච බව හරියටම සාතික කරලා බලන්න සාතික කරලා ලියන්න එදාට තේරෙයි මේක තමයි පාර කියලා. පිට ගියාට ආපහු ආවට ඒක හරියට දැක්කේ නැත්නම් ලිව්වේ නැත්නම් තාම සැකේ තියෙනවා. ඒ නිසා පිට යන්නේක නැත කරන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ මට පේන විදියට කියලා තියෙන්නේ. පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ තිබුණු අරමුණේම තහවුරු කරන්න පුළුවන් නම් එයාට බලන්න පුළුවන් පිට යන්නේ ඉස්සෙල්ලා තිබුණු tempatකම අරමුණේ තාම තියෙනවාද කියලා. හැබැයි ගිහිල්ලා ආවට පස්සේ හරියට ඒක සාතික කරලා කියන්න බැරි නම් එයාට අමාරුයි කියන්න පිට යෑම නිසා හිත ඇවිස්සුනාද ආපහු වෙල විවේකීව tempat වෙන්න පුළුවන් වුණාද බැරිද කියලා. ඒ සැකේ තමයි මෙතන තියෙන අඩුපාඩුව. ඒ නිසා අනිත් දවසේ චිත පිට ගිය වෙලාවක නැවත අරමුණට පදිංචි වෙච්ච වෙලාවේ නැවත ගෙදර ආපු වෙලාවේ කොහොමද මම දැනගත්තේ ආපහු ආවා කියලා. ඒකට සිංහලෙන් කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවා. අද්දුරු ප්‍රත්‍යක්ෂේ බලන. ඒක දකින්න කෙනාට කියත හැකි ඇවිල්ලා බලනකොට ගෙදර ඇවිස්සීලාද තිබ්බේ අරමුණ කැළඹිලාද කියලා. බුද්ධමෙනුත් පුදුම හිතෙනවා. ඔය කොච්චර පිට ගියත් ගෙදර ඇවිල්ලා බලනකොට ගෙදර ඇවිස්සීලා නැහැ. අන්න එදාට තේරෙනවා අපේ හිත අපි හිතනට භාවනා කරලා තියෙනවා. අපි ඒක හරියට බලලා නැති නිසා, අපි ඒක හරියට නිරීක්ෂණය කරලා නැති නිසා පිට ගියා කියලා අපි පශ්චාත්තාප වෙනවා. හිත පිට යන එක ඇත්තට හොඳ නෑ තමයි. නමුත් ආවට පස්සේ අපිට සාතික වෙන්න පුළුවන් නම් ඇවිල්ලා ගෙදර බලනකොට ගෙදර කලබල වෙලා නැහැ කියලා, නැවත අරමුණේ කලබල වෙලා නැහැ කියලා එදාට තේරෙයි මේ සැකේටයි බයටයි අපි ඉසాత බැඳගෙන ඇඬුවට හිතේ එහෙම කලබල වෙන්නේ නැහැ. අම්මා මලයි කියලා, ගෙට ගිනි ගත්තයි කියලා, ඉස ගිනි ගත්තයි කියලා, දරුවා මරණයි කියලා අපේ ජීවිතය යනවා. අපි හිතනවා අඬන්න ඕනේ, දඟලන්න ඕනේ කියලා. ඒව මේ හිතට පිටින් දාගත්ත දේවල්. හිතේ ස්වභාවය ඕකම තමයි. ඒක ලේසියෙන් බලන්න පුළුවන් කම තමයි හිත පිට ගියාම නැවත එනවා. ඇවිල්ලා බලන්න එනකොට හිත කලබල වෙලා ඉතින් අපිට හොඳ ලස්සන වැඩක් වුණා. මේක කියනවා මම හිතුවා හොඳටම තේරෙයි කියලා. මම ඒකයි මේ කියන්නේ. ඊයේ පෙරේදා ওই කතාව අපි කමඨාන් සුද්ධ කරනකොට සංඝයා අතර කිව්වා. කියනකොට ඉතින් මෛත්‍රික තරහ වෙලා ගිය සංඝයා දෙනමක් ඇවිල්ලා දැන් ආයි නිසන්න වනේ. ඉතින් මං කිව්වා තොපි ගියයි කියලා මං ගණන් ගන්න නෑ බෝල මං දන්නවා තොපි එන බව. තොපි එනකොටත් මම තොපි වෙන්න වගේ පිළිගන්නවා. සංස අපිටද කියන්නේ කොහොමද? ඔබටම නෙවෙයි. ඕක තමයි හිත පිට ගිහිල්ලා ආපහු එනකොට මේකේ දොර වහලා නෑ. ඔබේ බැලේ නැත දොරගුළු වැසුනේ. පියාණනේ මගේ නෑදෑයෝ මගේ යාළුවෝ ඔක්කොම මම තෝපල කියලා කියපු වෙලාවේ මම ගෙදර ආවා. ඔබේ පැලේ නැත දොරගුළු වැසුනේ. කාටවත් ගෙදර පැලේ දොර වහන්න එපා. එනකොට දෙපා සෝදා ගනිමිරන්දා ඉන්න කියන්නේ. එතකොට පිට ගියා කියලා මොනක්වත් වෙලසක් කළා නෑ. මම ඔයගොල්ලන්ට එක්ක මේ කියන්නේ. තු පිප්පලේ මට මොකෝ. ගියාට කොහේ යන්නද? ඔය කොච්චර වැන්නත් ආපහු තේරෙනවා ආපහු එන්න වෙනවා කියලා. ඉතින් ඒක හොඳනේ යනකොටම යන්යන් කියලා ගිහිල්ලා ආපහු වෙයිල බලන්න මොකක්වත් වෙනසක් වෙලා නැහැ.
මම උපරිම උත්සාහ කරනවා ඒ ගියේ කාටයි ඉන්නේ කාටයි ගිහිල්ලා ආවේ කාටයි ඔක්කොටම සම විදියට සලකන්න. ඒක තමයි හිතේ ඇති. ඒ නිසා ඔයගොල්ලෝගේ දරුවෝ ඔයගොල්ලොත් එක තරහ වෙලා යනවා. ඔයගොල්ලෝ නෑදෑයෝ ඔයගොල්ලෝ නොදකින් කිටන් දමලා ගහලා යනවා. ගාලල්ල. ගණන් ගන්නොත් ඊට ගියාට මොකද ඕක මෙහෙ තමයි ඉන්නේ. සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා කවුරු හිමාල කුට පර්වතයෙන් ඈතට ගියත් ඒ ඈතට යන්න යන්න කොත පේනවායි කිය. හිමාල පර්වතයේ කොත ශිඛරය ඈතට යන්න යන්න පේනවායි කිය. ඉතින් ඒ කටුකුරුන්දේ ස්වාමීන් කිව්වේ අනුරාධපුරයේ ඈතට යන්න යන්න මේ රුවන්වැලිසෑය කොත පේනවා. රුවන්වැලිසෑය ළඟට ගියාම කොත පේන්නේ නැහැ. දැකලා තියෙනවද? ළඟට ගියාම පේන්නේ නැහැ. මෙහෙන් බැලුවාම මේ ධාතු ගැබ පේන්නේ. කොත පේන්නේ නැහැ. කොත පේන්නේ ඈතට යන. ඒ නිසා අපි ඈතට යනවා කියන්නේ ළඟ වෙනවා තමයි. ඒ හිත පිට ගියයි කියලා එච්චර නටන්න දෙයක් නැහැ. හැබැයි නටන්න දෙයක් තියෙනවා. හිත පිට ගියාට පස්සේ ආපහු එන බව සහතික කිරුවේ නැත්තම් සහතික කරන්න බලනකොට බලන්න ගෙදර එනකොට ගෙදර මොකක්වත් කරදරයක් වෙලා නැහැ තිබුණු විදිහටම තියෙනවා. අන්නේ ටිකත් වාර්තා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්මන් භාවනාව ආරම්භයේදී මම සැකයෙන් සිටින බව දැනගනි. මගේ ශරීරයේ සිට අපි ටිකක් ඉරියට වෙන්තුමා දකුණු වමවටින් පියවර සතියේ කවුරු. නමුත් ටික වේලාවක් යනවිට කාය සංස්කාර සංසිඳී ඔහේ ඇඟිලිවල තදවි විලුඹ ඔසවා පය ඉරියට දෙනකොට තවල බව වැඩෙනවා. එවිට සතියේ ශරීරයේ අනිත්‍යතාවක් ඉරියට කරනවාට වඩා මුළු ශරීරයේම ඉරියට යන ක්‍රියාවකට පිළිපැද මානවයේ අනුභවකාරක පාරායන ගෝවාන්තියේ දරුවන් සරණ. මෙයාගේ සක්මන් කරනකොට සක්මන වැටෙන ආකාර රාශියක් තියෙනවා. වැටේට සටහන් ආකාර රාශියක් තියෙනවා. ස්වභාව රාශියක් තියෙනවා. ඉතින් ඒවා වෙනස් වෙනවා තමයි. ඒ වෙනස් වෙනකොට මේ සක්මන කෝක වෙතත් අනිත්‍යයි මේ වැටෙන්නේ කියලා එකක් හරි කියලා හිතන්න යන්න බෑ. සටහන් වශයෙන් වෙනස් වෙනවා, ආකාර වශයෙන් වෙනස් වෙනවා, ස්වභාව වශයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිත්‍යතාවය පෙන්වන තුන් ආකාරයක් තියෙනවා අපේ අටුවාව පිළිගත්ත. ඉස්සලා විලුඹ තියලා ඇවිදිනවා. එහෙම නැත්නම් මුළු කකුල තියලා ඇවිදිනවා. එහෙම නැත්නම් පිටපැත්තේ ධාරයට බර වැටෙන්න ඇවිදිනවා. ඇතුල් පැත්තේ ධාරයට බර වැටෙන්න ඇවිදිනවා. පිටපැත්තේ ධාරයට බර වැටෙන්න ඇවිදිනකොට බකල් කකුල් කියලා කියනවා. ඇතුලේ ධාරයට බර වැටෙන්න ඇවිදිනකොට ධනිස් පුට්ටු කියලා කියනවා. අපි කවදාකවත් සම්බර වෙවිදින්නේ නැහැ. සරුවච්චන්හන්සේ විතරයි මේ පොළවේ සමචිත්තිත පාද සහිතව කවදාකවත් ලෙස්සන් නැතුව ඇවිදින්නේ මොකද පෙරකල සිල් බලයට. පෘථග්ජනය කාටවත් ඇවිදින්න බෑ තනිකර පොළවේ මේ අසම්බරව ඇවිදින්නේ කෙලස්. ඒ නිසා අපි ඇවිදින හැම පියවර දෙකක්ම සමාන නැහැ. ඉතින් මේ එක ස්වභාවයක් ওই වගේ තව ලක්ෂයක් සාතහන් ලක්ෂයක් ආකාර ලක්ෂයක් ස්වභාව ලක්ෂණ පෙනෙයි. මම මේ දැන් තමයි මේ අනිත්‍ය ලක්ෂණය බලන්න පටන් ගත්තේ කියලා තව තවත් මේ වගේ පෙනේවා කියලා පෙනිච්ච එක විතරක් අල්ලන්න මේක හරිද මේක වැරදිද කියලා අපිට පෙරබවයි නැතුව එන්න තියෙන හැම සටහනක්ම ආකාරයක් දකින්න පුළුවන් විදිහට මම ඒකට කියන්නේ සූදානම් මනස කියලා තව තව සක්මන් කරන්න කියලා කියනවා. අනිත් සක්මන් භාවනාවේදී ආදය ඔබේ ස්පර්ශවන්ත වතුර කිලෝ උලම් කිලෝ මොනද ඉබියන විසඳනි ඒ අවබෝධනි ඉබි එන ස්වභාවයේ මේ පිළිබඳව කතා දෙන්න කිව්වන් සරලයි. ඒක ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ එනදී ප්‍රශ්නයක් කරගත්තොත් මේක පහදලා දෙන්න කිව්වොත් ඔය මොනවද පහදන්නේ ඕකේ. ඔය තමයි එක එක සටහන් එක එක ආකාර එක එක ස්වභාව පෙන්වන. මේ හැම එකක්ම ප්‍රශ්නයක් කරගත්තොත් කිසිම ආකාර පේන එකක් නැහැ. අපිට කිසිම සටහනක් පේන්නේ නැහැ. අනේ ඔයිට වෙලිය තව ගොඩක් ඔය සමාහට බොහෝ විට පේනවා ඇත්තේ මේ ආපෝ ලක්ෂණ, තේජෝ ලක්ෂණ අපෝ උණුසුම සිසිල් මාර්ගයෙන් අපිට කතා කරනවා. වායු ලක්ෂණ ආපුවම පිම්බීම හැකිලිම මාර්ගයෙන් කතා කරනවා. පඨවි ලක්ෂණ ආපුවම බරගතිය රෝගසියස කතා කරනවා. ඒ හැම එකටම සාදර වෙන මිසක ඇයි මේ ආවේ කියලා අහන්න ගියොත් අපිට ලැබෙන තොරතුරුට මං විවචින්ගේ මූණට කෙල ගහලා තියෙනවා. ඒ විපස්සනා කරන කෙනා එහෙම නෑ. තව තවත් මේ වගේ පේන්න පුළුවන් සටහන්, පේන්න පුළුවන් ආකාර, පේන්න පුළුවන් ස්වභාව ලක්ෂණ තව තවත් එකතු කරන්ඩ
පටන් අරගන්න තියෙන වැඩි. මෙන්න මේකට කියනවා අපි සිංහලෙන් අනුග්‍රහ කරනවා කියලා. ඇයි කියලා අහන්නේ මේකට වෛරකම් කියලා. ඇයි කියන ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක් කියලා ක්‍රිෂ්ණමූර්තිතුමා අවුරුදු 40ක් විතර දිගට කිව්වා. ඇයි කියලා අහන්නේ එනකට ගහනවා. එනකට හරස් කපනවා. අහන්න එපා. මේ අස්පනාවට වෙච්ච දෙයක් නෑ මොනද ඇයි කියලා. තවදුරටත් බලන්න දවසින් දවසට මෙහෙම බලනකොට වෙනස් ආකාර සටහන් වලින් මේක පෙනේවි. එතකොට භාවනා ඉදිරියට යනවා. ඒක සක්මනේ විතරක් නෙවෙයි පිඟංකා හොදනකොට බත් කනකොට වැසිකිලි කැසිලි කරනකොට හුස්ම ගන්නකොට හැම වෙලාවෙම ඉදිරිපත් වෙච්ච අරමුණ විවිධ හැඩතල පෙන්වනවා. ඒකට ප්‍රශ්න කරන්න එපා. ඇයි කියලා අහන්න යන්න එපා. තවත් ආකාරයක් කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ඉර්මන් සරණයි ස්වාමීන් වහන්සේ අභිනව භාවනාවේදී අරහත් අවස්ථාවේ ආස්වාද ප්‍රාස්වාද කිසිවක් නොදෙනී එක වේලාවකට ප්‍රාස්වාද භාවනා වම් නාස්තුවල දැනේ. අවසානයේදී ආස්වාද ප්‍රාස්වාද කිසිවක් නාසයේ නොදෙනී අපර ප්‍රදේශයේ භාවනා එය දැනේ. අය සහැල්ලුවේ සමාන අවස්ථාවලදී දෙයක් පරලෙසට දැනේ. සක්මන් භාවනාව දෙවල් වලට සීතල හුස්ම දැනේ. වේලාවකට පසුව ඔටකැබේ දෙකක් ලෙසට දෙවල දැනෙන ආගමන. ඒ වගේම වයන්කීව ඉන්නට ගමන් කරන ඔප්ටිමිය ආරෝග්‍යව මානසිකවම මේ විදිහට අවිජින එක සමහර විටක පේනවා එන්නේ ආයාස කරගතිය. සමහර විටක පේනවා අනායාසයෙන් සිද්ධ වෙනවා කියලා. සමහරලාට පේනවා පටන් ගන්නකොට උස්ම පේන්නෙත් නැහැ, මැදදී පේනවා ආයෙ පේන්නෙත් නැහැ. ඉතින් ඕක තමයි ඒක ආස්වාසයක්ක් තියෙන. ආස්වාසේ පටන් ගන්නම කාටවත් පේන්නේ නැහැ. ආස්වාසේ මැද පේනවා, ඉවරනට පස්සේ කාටවත් පේන්නේ නැහැ. ආස්වාස දෙකම දිහා බලන ගියත් සමහර පටන් ගන්නකොට පේන්නේ හොඳට තැම්පත් වෙනකොට පේනවා ආයෙ ටික වෙලා ගියාම පේන්නේ නැහැ. මේ විදිහට හැම රූප ධර්මයකටම පටවියාපෝ තේජෝ වායු කියන හතරටම තියෙනවා ප්‍රකාශිත අවස්ථාව සහ අප්‍රකාශිත අවස්ථාව කියලා එකක්. ඒකට කියනවා භූත අභූත කියලා. පේන නොපෙනෙන කියලා. ඉතින් අපි මේ මෙතෙක් කල රජකම් කරලා තියෙන මේ පේන කෑල්ල විතරයි. ඔය හැම එකෙම නොපෙනෙන කෑල්ලක් තියෙනවා. ඉතින් මේ නවීන විද්‍යාව ඔය සයිසෙක් නිව්ටන් එක කතා කරන වෙලාවේ එයා කතා කරුවේ පේන රූප ගැන විතරයි. නමුත් එදා ඉඳලා අවුරුදු 100ක් විතර යනකොට ඒ රූප ධර්මයන්ගේ සියුම් වෙලා ගිහලා ශක්ති බවටපත් වෙනකොට අයින්ස්ටයින් ආවා. අයින්ස්ටයින් ඇවිල්ලා කිව්වා මේ රූප අරූප බවටපත් වෙනවා, අරූප රූප බවටපත් වෙනවා. අපි ඥානාරාම සෝන්ති කියනවා අද්‍රව්‍යෙන් ද්‍රව්‍යමය වෙනවා, ද්‍රව්‍යෙන් අද්‍රව්‍යමය වෙනවා. ඉතින් මේ දේ හිද්‍යනසලුට කියනවා අපිට පේන ද්‍රව්‍ය තියෙන්නේ මේ ලෝකයේ තියෙන අවකාශයෙන් 104යි. ඊටු 126ක්ම තියෙන්නේ ඩාර්ක් මැටර්. නැත්නම් ඩාර්ක් එනර්ජි එක පේන්නේ නැහැ. ඉතින් මේ දන්න 104 තමයි අපි රණ්ඩු සරුවල් පෙන් කරච්චල් ඔක්කොම තියෙන්නේ. කවදා හරි දැක්කනම් මේ ලෝකේ රූපවල අප්‍රකාශිත අවස්ථාව 96ක් පේන්නේ 104ක් විතරයි. අපිට පේන රූප විබ්ජියෝ කියලා පෙන්නනවා වර්ණ 6යි අපිට පේන්නේ. ඒ මුළු පරාසය ගත්තොත් ඒකෙම තමයි ශබ්ද තරංග තියෙන්නේ. ඒක තමයි විද්‍යුත් චුම්බක තරංග තියෙන්නේ. ඒව පේන්නේ නැහැ. හැබැයි වවුලන්න පේනවා. වවුල යන්නේ ඒ ශබ්ද තරංග දිගේ. බල්ලන්ට ගඳේ පේනවා. ඌ ඇත්තක වහගෙන හරියනවා. අපිට පේන්නේ නැහැ. සරුවච්චන්සි කතා කරන මුළු එකම දැකලා. අපි මේ 104 දැකපු නිසා තමයි අපි අන්ධ වෙලා තියෙන්නේ. අපි තකතිර වෙලා තියෙන්නේ. මේ දැකපු දේ ඇත්තමයි කියලා කෑ ගහනවා. කොයි වෙලාවකරි මේ දැකපු දෙයක් නොදෙනී යනකොට ඔන්න අප නූල් දාන දෙයිය දාන ඔන්න ගිහිල්ලා මේ පඳුරු අයින් කරනවා. මේ ටිවිච් දෙේ නැතුණයි කියලා. ඉතින් කාටද පුළුවන් නේ ඔහොම නැතුව මේක පොඩ්ඩක් බලන්න හිටපන් තියෙන දේ නැති වෙනව නැති දේ තියෙනවා. ආහේ නිකන් බලාකුළු දිහා බලන්නකෝ. ඉඳපුගම බලාකුළු වෙන දෙක නැතිලා. ඔච්චරම තමයි හිතවිලි කියන්නේ. ඔච්චරම තමයි වේදනා කියන්නේ. ඔච්චරම තමයි රූප කියන්නේ. අපිට දරුවෝ හම්බෙන්න දරුවෝ බැර. අපි හිතාට බැඳගෙන යනවා අයිය අපේ මේ දරුවා වැරුටි කියේ. මැරනවා මූණ දිහා බලන්න මට කේන්දරේ කිතයි මේ හැම කෙනාටම. අනිවාර්යෙන් මැරෙනවා.
මට අර වෙලාව කියා ගන්න බෑ, දිනේ කියා ගන්න බෑ. හැබැයි සහතික කරලා කියත හැකි තෝ මරනවා කියලා සාපයක් නෙවෙයි. සද්දුරු ප්‍රත්‍යක්ෂයි. අහන්න කැමති නෑ. ඒ සදාකාලිකව ඉන්නොත් බුදුහාම කියවයි මේ සාස්වතවාදයට ගියොත් බුද්ධ ආගමේ නෙවෙයි කියලා. ඒක මහා බරපතල වැරදි වාදයක්. නැත්තම් දෘෂ්ටියක්. තිසාසසේ ඇති වෙනව නැති වෙනව. මොහොතට ඇලි ඇති වෙනව නැති වෙනව. ඉතින් මේ අභාව ප්‍රඥප්තිය, අභූතත්වය, අරූපී තත්ත්වයේ ලෝකේ 96ක්. ඉතින් මේ අපි දරුවෝ වල්ව හදාගෙන මේ කාම රෝගේ ලෝකේ ඔය 104 තමයි ඔය නටන්නේ. ඕකෙන් එහාට ගිය ගමන් වෙන ඔය 104 තිරිසන් මුත්‍ති. ඔය 104 යක්ෂත් තිනවා, ප්‍රේතයොත් තිනවා. මිනිස්සුන්ට පුළුවන් ඔක ඉක්මවල යන්න ගිහිල්ලා මේක දිහා බලන්න. කවුද යන්නේ? අපිට මේ පැයේ 104 ඉන්නත් පැය 24 මදි. වැඩ. ඉතින් සර්වඥන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලම ඒකව පන්නලා තිබුණා ආලාර කාලාම උද්ද කරාම සංජය වගේ කට්ටිය. නිවන් දැකලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා කර්මා කළ මේක නැතුව බෑ අපිට. මේ රූප ලෝකේ නැතුව බෑ. නමුත් ඉන් එහා පැත්ත දෙපැත්ත තියෙන දේ දැක්කනම් අපිට තේරෙයි අපි තාම ලිම්මැඩියෝ වාගේ. දැන් බුදුජානනාන්සේ නම් කෙලින්ම කියලා තියෙනවා මගෝ කියන වචනේ. මගෝ කියන්නේ මුර්ගයා. විහිළු තාලු වල තියෙන මගෝඩිස් කියලා වචනය. දේශපාලනඥයන් දාලා තියෙන නම තමයි මගෝඩිස්. උදියාර කාම ලෝකෙමයි රජ කරන්නේ. අයින් එහාට යන්න දෙන්නේ නැහැ කාටවත්. ආර්ථික විශේෂඥයෙක් තියන්නේ කාම ලෝකෙ විතරමයි. සමාජ විශේෂඥයෙක් තියන්නේ ඕකේ විතරමයි. බුදුහාම කියන බම්බු ගහපම ඕක 104යි. කියන්නේ ඉන්සිග්නිෆිකන්ට් කියලා කියන්නේ 5ක්වත් දෙන්න ඕනේ යමක මේ ස්ටැටිස්ටිකල් වටනකමක් එන්නේ ඉච්චරක්වත් නැහැ මේක. ඒ නිසා මේ භාවනාදී ඔක පේන්න ගියාම අපි ප්‍රශ්න කරනවායි කියලා එහෙම නෙවෙයි. ඒක දක්නාසුර යන්න අනිත් දවසේ. ඊට පස්සේ වෙන්නේ ආනපාන පටන් ගන්න ඉස්සලා 30ක් තියෙන්නේ. ආනපානේ නැටිල්ලක් ඉවරුණාට පස්සේ 30ක්. රාගෙන් ඉස්සලා 30ක් තියෙන්නේ. රාගෙන් අట్లా ගියාට පස්සේ 30ක්. ද්වේෂෙන් ඉස්සලා 30ක් තියෙන්නේ. ද්වේෂෙන් අట్లా ගියාට පස්සේ 30ක්. මෝහයත් නින්දත් එන්නේ ඉස්සලා 30ක් තියෙන්නේ. නట్లా ගියාට පස්සේ 30ක්. ඉතින් අපි අර මැද කැලල ගැන විතරයි කතා කරන්නේ. පටන් ගන්න ඉස්සලා තියෙන 30ක්. ඉවරනාට පස්සේ තියෙන 30ක් බලන්න ඉන්නවනම් තේනවා. මේ අතර කිසි වෙනසක් නැහැ. ඔක්කොම සංස්කාර කියන නමට දාන්න පුළුවන්. හට ගන්නමක් පැනෙනවා, නැතිලක් පැනෙනවා, නැතිවීමක් පැනෙනවා. හට ගන්න ඉස්සලා කැලල. නැති වුණාට පස්සේ කැලල. අපි ඉපදිලාවත් නැහැ මේ පැත්තට තා. හැබැයි භාවනා කරනකොට ඒක අවධාරණයෙන් කියන අපි හිතන තරම් ඒකට යන්න අමාරු නැහැ. තියෙන බය. තියෙන එකට තියෙන භීතිකාව. ඒක තමයි මොකද්ද කියනවා ක්ෂතියද මොකද්ද කියලා කියනවා. අපි එක්සයිට් වෙනවා, බය වෙනවා. නොදන්න ශේෂයට යනකොට මානසික අසහන කියන්නේ ඒක තමයි. තම ශ්‍රද්ධාවෙන් භාවනා කරලා ගියා නම් උත්තරඥානසික කෙනෙක් අවුරුදු 6ක් යන්නේත් නැහැ කියලා. අවුරුදු 5ක් යන්නේත් නැහැ. දවස් 6න් 7න් අල්ලන්න පුළුවන්. ඔතන බය කරලා නැතිනේ අම්මලා තාත්තලා අපිව බය කරලා තියෙන්නේ. ඒ දන්නේ නැති ශේෂයට යන්න එපා. ඒකට කියනවා fear of unknown කියලා. නොදන්න ශේෂෙ තියෙන බය. ඒකයි අපි මේ දරුවෝ හදාගෙන අක්ෂර සාහිත්‍යයක් දාගෙන නිශ්චල දේවල් හදාන ඉඩම සීමා කරගෙන යකඩ තේප්පු දාගෙන කොච්චර නටයිටත් කෙලවෙනවා. ඔය කෙලවෙනවා කියන වචනේ දෙච්චර හොඳ වචනයක් නෙවෙයි කියන්නේ. ඒ මම කියලා තියෙන නැලවියන් දුවේ නැලවියන් කෙලවෙයන් පුතේ කෙලවෙයන්. අර ලයට යනවා ඒක. හැබැයි කෙලවෙනවා කියන එකට කැමති නැහැ. ඒක දකින්නකොට ලිය වෙනවා. හැබැයි නොලියුණා නම් හොඳයි. දකින්නවා දැක්කට මොකද නොදැක්කනම් හොඳයි කියලා හිතෙන. හැබැයි ඒක ඇල්ල නැතුව යන්න බෑ ආධ්‍යාත්මයට. අපි යන් ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාව අනුමුණට උපදෙස් පරිදි අවසරණ ලෙස දෙවි පසුව ඔසවනවා තබනවා සිට අනතුරුව ඔසවනවා ගෙනියනවා තබනවා සිට දෙවි මුලදී සාමාන්‍යයෙන් මට වූයේ සක්මනේ යෙන්නේ යෙදුනත් වැඩි විස්තර වර්ණනයේදී සක්මනේ වේගය අඩාල වේ. එය සාමාන්‍යයෙන් සිට ඒයිලු මතු සම්මනේ අවුලට විස්තර කරගන්න වාදාගෙන නැහැ. වාසියෙන් නිරෝගී සුවපත් වසරයි. තව
තවදුරටත් විස්තර මතු සම්මනේ අවුරුද්දක් විස්තර බලනායු බලාගෙන නැද්ද? ඔව් අපි බලන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සමස්තය වශයෙන් gediy වශයෙන් බලනවා. අනිත් එක විස්තර වශයෙන් බලනවා. gediy වශයෙන් බලන එකට කියනවා සිස්ටම් අප්‍රෝච් කියලා. ඇවිදින බව දන්නවා ඉච්චරයි. රිඩක්ෂනිසම් වලට ගියාම මේ පය විලුඹ වදිනවා, මේ ලේවකේ, මේ ඇඟිලි, මේ බර, මේ හැලු, මේ තේත ගතිය, මේ වියලි ගතිය, මේ පිම්බෙන ගතිය කියලා ඒක සවිස්තරයි. ඇනලිටිකල් කියන මේ දෙකම තියෙනවා. විස්තර බලන්න මෙයන්නේ. බය විස්තර බලන වෙලාව විස්තර බලන්න, සමස්ත බලන වෙලාව සමස්ත බලන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් වම් වලින් කරන්නේ විස්තර බලන එක. වම් අර්ධගෝලයෙන්, දකුණු අර්ධගෝලයෙන් කියන්නේ සමස්ත බලන එක. ඉතින් ওই දෙක නැතිවීමෙන් තමයි අපිට සදාචාරය නැති වෙලා තියෙන්නේ, සම්බර භාවයක් නැති වෙලා තියෙන්නේ. අපි ඉගෙන ගන්න දේවල් මතක නැති වෙන්නේ. ඒ නිසා දෙකම පේනවා නම් අපි කියන්නේ සක්මන් කරනකොට gediy පිටින් දකින්නවා මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියලා. සමහර ලාට පේනවා මේ විලුඹ වදින හැටි, ඇඟිලි වදින හැටි, ලේ වකේ වදින හැටි, වැලි ඇටෙන් ඇටේ හැප්පෙන හැටි සම්මිස්තරව පේනවා. ඒ දෙකේ මාරුව හිතා ගන්න පටිච්චසමුප්පාදේ කියලා. සමස්තය පේනවා විස්තර පේනවා. ආය සමස්තය පේනවා විස්තර පේනවා. ඉතින් මේකම බලන්න ඕනේ මේක එපයි කියන්නේ කියකම අපි අර පටිච්චසමුප්පාදයට හේතුඵල ධර්මයට පොඩි කෙනෙහිල්ලක් කරනවා. ඒක නිකන් අර ඉඳපු ගාන්තික හුස්මක් ගන්නවා වගේ මේ භාවනාවේ හැටි. අන්නේ විදිහට මේ ඕනම දෙයක ඒ නීතාර්ථ නෙයාර්ථ කියලා සඳහන් කරලා තියෙනවා. සමස්තය බැලීම සහ විභජ්‍යවාදී කියලා කියනවා. විස්තර සහිතව බලනවාට සිස්ටම් අප්‍රෝච් කියලා කියනවා ආගමික දර්ශනයට. රිඩක්ෂනිසම් කියලා කියනවා විද්‍යානුකූල දර්ශනයට. කිසිම බුද්ධ ආගමයට කිසිම ආගමක ওই විද්‍යානුකූල දර්ශනයට ඉඩ තියලා නැහැ. බුදුරජාණන් වහන්සේ විතරයි මේ දෙකම බාරගත්තේ. ආගමක් විදියට ඇවිදින එකේ සමස්තෙත් බලනවා. ඒ අතරමැද පුදු ඇනලිටිකල් පුදුමාකාර විශ්ලේෂණාත්මකව එහෙම නැත්නම් විභජ්‍යවාදීවත් බලනවා. ඒක අපිට අයිති එකක් නෙමෙයි. සක්මන් කරනකොට දෙකම පෙනෙයි. පේන විදියට සටහන් කරන්නේ ඇයි අරක පෙනුනේ ඇයි මේක පේන්නේ නැති කියලා අහන්න අපිට අයිතියක් නැහැ. ඒක අදිච්ච සම්පාදයක් හේතුඵල ධර්මයක්. එනතන අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්. ගෝක් භවනා කරන කෙනා විතරක දකින්න. භවනාට හිතයක් නැත්නම් ආධුනිකයෙකුට වෙන්නේ නැහැ. නිසා උඟක් කල්යන්නේ. ඒකට අපිට ඕනෑම දෙයකට අඩු ගානේ දෘෂ්ටි කෝණ දෙකක්. බැලිය කිය ආකාර දෙකක් තියෙනවා කියලා වැටහෙයි. මා ආධුනික භවනා යෝගී සම්මන් කරන පාද පොළොවේ ස්පර්ශ වීම අනවදෙනු. එක වේලාවක් සම්මුණේ යෙදෙන්න දැනහිසින් පාද පොළොවේ වේදනාවක් දැනුනි. එම වේදනාව ගැන සිතන විට විය භව විලාය මද නිදනා අලසල කියන දැනුනි. මද නිදිමත අලසල කියන දැනුනි. ඒ ගැන මෙහි කර ඉලෙදි කර මාගේ සප්පන සාර්ථක කරගන්න. පරයන් භාවනාව. පරයන්ගේ සිටින විට දැනහිස් වල දල්වල වේදනාවක් දැනුනි. හිත එකඟ කරගන්න නොහැකිව අතීත සිද්ධීන් වල වැටෙන්නේ සිටියා. කම ඉරියව්වේ අය සිටීමට ලැබුණා. උපවාසයේ ඉරියව් උපවාසයේ ඉරියව්ය බලා දැකිය ස්ථානයේ සිටිනේ. මුහුණේ උඩා මුහුණින් නගලන ඇසිලක් ආවා. ඊපවතාවක් මුහුණ විශ්දැනීමට සිදු වුණා. පරයන්කේ යොමුවීමට අපහසුතාවක් දැනෙනවා. සක්මන් කිරීම වඩා සුදුසුයි සිටී. පරයන්ක භාවනාව අවශ්‍යමද? කරුණාවෙන් පිළිතුරක් ලැබේවා. මේ භාවනා නොකර ඉන්නවට වැඩිය නම් සක්මන් ටික හරි කරන එක ලොකු දෙයක්. මෙතෙක් කල් අපි භාවනා කියන වචනේ අහලවත් තිබුණේ නැහැනේ. මේ ළඟදීනේ ඔය ඕකට අපේ හොල්මන ඇවිල්ලා තියෙන්නේ. සක්මන හොඳයි. ඒ නිසා භාවනා නොකර ඉන්න එක හොඳ නැහැ. සක්මන හරි පරියන්කය කරන එක හොඳයි. සක්මනයි පරියන්කේ දෙකම කරන එක හොඳයි. එච්චරයි. ඒ නිසා මොකක් හරි කරගෙන යන්න ඒකට අනිත් එක හම්බ වෙනවා. අපිට එකපාරම දෙකම හම්බ වෙනවා හොඳයි. ඒක නම් පෙර ආත්ම පින් කළා තියෙන නිසා. ඉතින් මේ පරියන්කේ ලියලා තියෙන තොරතුරු නම් සක්මන්ට වැඩිය සාර්ථකව ලියලා තියෙනවා.
නමුත් එයාට අගය කරන්න දන්නේ නැහැ. මෙච්චර ලස්සනට විස්තර කරනවා. මට නිදිමත එනවා, මට හිතවිලි එනවා, මට කූඹි දුවනවා, මට කකුල් නලියනවා. මෙච්චර ලස්සනට විස්තර කරනවා. හැබැයි මොකද්ද රාමුවක් තියෙනවා හිතේ මේක අසාර්ථක ලක්ෂණ කියලා. ඉතින් කොහොමද කියන්නේ මේක අත්‍යන්ත සාර්ථක වෙලා තියෙනවා කියලා. මොකෙන් කියලා දෙන්නේ? ඒක දෙට්ටින අමුත්තට එලවනවනම් බයිනවනම්. මේ අමුත්ත එන්නේ මේ ලොකු උදව්වක් කරලා යන්නේ. නෑ නෑ ඉන්න බා ඔය පැත්තට එන්න එපයි කියලා කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝත් ඔච්චර තමයි. ඉතින් ඒ නිසා මගේ දැනුම හැටියට නම් සක්මන් වැඩි පරියන්කෙ තාම සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා මේ කෙනෙහිලි කරන්න එපා. අඩු ගන්න සමානව සලකන්න. එතකොට අපි නොදන්න ගමනක් යන්නේ. අපි දන්න තැනට ගියා නම් කක්කා. දන්න ගමනක් ගියා නම් තන්නේ කර කක්කා. අපි දන්නේ කක්කා විතරමයි. භාවනා කියන්නේ නොදන්න ගමනක් ඒ කක්කාවෙන් ගැලවිලා යන්නේ. ඉතින් එතකොට අපිට එපා වෙන දේ තුන තමයි ගොඩක් වෙලාවට සත්‍ය තියෙන්න ඉඩ තියෙන්නේ. ඒ නිසා සක්මන කෙනෙකුට හොඳ දෙයක්. මොකද අල්ලලා යයි. මේ ඉතිරිය තියෙන විතර හරිනම් පරියන්ක ඊට විදිහේ සාර්ථකයි කියලා මම කියනවා. ඉන්නත් ආගමනස සක්මන් භාවනාවේදී පරෝසවා ගෙනියනව දැනුම්. පොළොවට ස්පර්ශ කරනව තේරුම් ගත්තා. ඒ තරබව සීතල ප්‍රශ්නය දැනුණා. මේ අවස්ථාව දාපු වටාගෙන යන අපාරු. ඒක පැහැදිලි කර දෙන්න දෙපාරකට ඇරසිටි. ඒක ධාතු ලකුණු තමයි රචින දන්න, උණුසුම දන්න, තද ගති දන්න දෙවෙන කොහොම කියලා දෙන්නේ ඉතින්. වල තමයි ධාතු ලක්ෂණ කියලා කියන්නේ. ඉතින් ඒකට ආරක මේක සම්බන්ධ කරනවා අත්‍යවශ්‍යම නැහැ. ඔය දැනෙන ටික ඇත්තනම් අස්පනා අපිට නම් කාටවත් බොරු කරන්න බෑනේ. ඔය මොන ධාතුණක් ප්‍රශ්නයක් නැහැ. බල්ලෝගේ අපි ඇවිදිනකොට මොනවක්වත් තේරෙන්නේ නැහැ. දුවට යනකොට නෝ ටික තේරෙන්නේ. ඔය තේරෙන දේවල් ධාතු තේරුනේ නෑ මට අනම්මනම් කියලා ඔය එන තොරතුරු වලට අව탁සීරු කරන්න එපා. ඒක තමයි අපි තියෙන අම්මනකම කියන්නේ. ඒක තමයි තකතිරුකම කියන්නේ. ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි අන්ධකාරය කියන්නේ. ඔය එන තොරතුරු වලට එන්න දෙන්නේ. එතකොට ඔය ලස්සනට ඉස්සරහට කියලා දෙයි කොහොමද ගලපන්නේ කියලා. ඉතින් ඔය ඇවිල්ලා තියෙන තොරතුරු හරිය වටිනා සම්භාවනීය අමුත්තේ. ඔයාට ඉන්න අරින්න තද ගතිය, උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය සමීපව බලන්න. එතකොට ඒවා gedi එන්න පටන් ගන්නවා. ඒවට කියනවා ධර්ම ඕජාව කියලා. ධර්ම රසය කියලා. නංවනම් පස්සේ දාගන්නවා අපි. ඉතින් ළමයා හම්බෙන්න අරින්නකෝ. අම්මුණට පස්සේ ඔක බල්ල රෙද්දෝසලා බල්ලා කොල්ලෙද්ද ගෙල්ලෙද්ද බලලා නංවනම් දාලා. ඉතින් ඔය ළමයා හම්බෙන්න තටමනේ ඔළුව විතරක් ආවෙලා නන් දාන්න ගියොත් එහෙම තාම පිටිපස්ස කෑල්ල ඇවිල්ලත් නැහැ නේද? හොයන්නත් තමයි මේක කොල්ලද ගෙල්ලද කියලා. ඉපදිනකොටම හරිම අමාරුයි ඔක හොයන්න. කුකුල් පැටියන්ගේ කුකුල් පිරිමි සත්තු ඥාන සත්තු බලන්න පොඩි වටයක් ඇතුළට ගහලා බලන්නේ මොකද එළියට පේන දෙකම එක වගේ. ඊට කුකුල් පැටව අපි අයින් කරනවා. කිකිලි පැටව විතරයි තියන්නේ. ඒකට පොඩි බට කැල්ලක් තියෙන ඒක ගහලා ඇතුලේ තියෙන මේ ආලෝකයෙන් තමයි කියන්නේ කොල්ලද කෙල්ලද කියලා. අපි සාමාන්‍යයෙන් කියන සාමාන්‍ය පොඩ්ඩක් උස්සලා බලපුවම පේනවා. හැබැයි ඔළුවෙන් කියන්න බෑ. ඔළුව හම්බෙන වෙලාවේ නම් කියන්න හරියන්නේ නැහැ. ඉතුරු කැලලත් හම්බුනට පස්සේ නම තියන සාමාන්‍ය උපැන්න දාති වුණා දවස් 3ක් 4ක් දෙනවා. නම් තිබ්බේ නැතුව ගමන්නේ නැහැ හම්බෙන්න අරින්න. ඕනෝනි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී දැස් දෙපාර්තේ ඉලායාසෙන් යොමු. සක්මන් භාවනාවේ යෙදී දැස් දෙපාර්තේ ඉලායාසෙන් යොමු. ඒ වලදී සක්මන් පිටේ දුර එළවල දිස බලාගෙන සක්මන් කිරීම වඩා ප්‍රතිඵලදායකද? විදක සක්මන් පිට වූ පසු දැස වදාගෙන සක්මන් කිරීමට සිටේ. එවිට පාද ස්පර්ශයේ කෙරෙහි අවධානය තීක්ෂණ වශයෙන් හැඟේ. උපදේශ බලාපොරොත්තු වේ. ඔබවහන්සේට නිරෝගී දීර්ඝායු නිවන් සරණයි. අපි ගිය පාර රතන තියෙන ටීවී එකේ පෙන්නුවා ධක්මන් භාවනා පිළිබඳ විනාඩි 4ක වීඩියෝ ක්ලිප් එකක්. ඒක දැකලා නැති කෙනෙක් මේ ලියලා තියෙන්නේ. අද මං හිතන්නේ පහසුකම් තියෙනවායි කියලා. අර එළියේ තියෙන ටීවී එක ගලවලා තියෙන්නේ. ඒතනේ ගලවලා තියෙන්නේ. ඒක නම් කරන්න බෑ. මේ කෙනාට තියෙනවා නම් දරුවෙක් හරි මොනුබුරෙක් හරි කාගෙලා හරි කම්පියුටරයක්. ඒකේ තියෙනවා සතිපාසල කියලා වෙනමම www.sathipasala.com
සතිපාසල satipasala.org. අන්න ඒකට කියලා ගහන්න සක්මන් භාවනා කියලා. එතකොට පොඩි කෙල්ල 3 දෙනෙක් සක්මන් කරලා පෙන්නනවා. ආයි මොකොත් නෑ ඒක ලස්සන ලියපු තිර රචනයක් අනුව කරන්නේ. ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර දීලා තියෙනවා. එහෙම නැත්නම් මං ඉල්ලා හිටිනවා මෙහි පුළුවන් නම් ඒ වගේ අපි ඔය නිදහස් මන්දිරයට යන අතරමැද මෙහි ඉන්න කට්ටියට මේ අලුතින් ආපු අයට එක්කෝ ඒකේ බණ ටික අහන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ටීවී එක පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් වීඩියෝ එකක් පෙන්වන්න ඕනේ. ඉතින් ඒකට මම ඉල්ලීම් කරලා තිබිලා ගිය පාරින් කරනම් වීඩියෝ ස්ක්‍රීන් 14 5ක් තිබිලා එක තැනක දාලා පෙන්නුවා. ඉතින් මම මේක නිකන් අද මල්ලෙන් ගහලා යන්න හදාන්නේ පොතේ උත්තරයක් දීලා. කම්පියුටරෙත් බලන්න පුළුවන්. මේකත් හදලා දෙනවා නම් විනාඩි 4න් 5කින් හදලා දෙන්න පුළුවන්. හැබැයි ඒක කල්ැතුල ඇත්තලා ඉන්න ඕන. එහෙම නැත්නම් සක්මන් භාවනා කියලා පොතක් තියෙනවා. පොත් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු සාන්ති ලියපු ආනාපාන සති භාවනාවේ පරිච්ඡේදයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දෙන්න පුළුවන්. මේක න අපිට කරුණාකරලා එඩ්ඩස් එක දෙන්න. නැත්නම් මං ගෙදර අඬ ගන්න කියලා උකුලෙත් නල්ලගගෙන නවලා කාවලා පොළ පෙන්නලත් යවනවා. මොකද අපි ඔකට ලෑස්තිලා අවුරුදු 15. අර මූලික තොරතුරු දුන්න නැත්නම් ඒක එනගෙනාගේ නෙවෙයි දෝෂේ අපේ දෝෂේ. ඒ නිසා අද ඒ දීලා නැහැ මට පේන්නේ. මූලික උපදේශ පන්ති ලැබිලා නැහැ. දැම්මද බණපලේ. ඔව්. එහෙමනම් දැන් මේ ප්‍රේමසිරි මහත්තයා හරිම හිතනමාරුවෙන් කතා කරන්නේ. මට පේනවා. يعني මේ නතර වෙලා මේක දාලා තියෙනවා. ওই ප්‍රශ්න තුනටම උත්තර තියෙනවා. ඒ මූලික උපදේශ පන්ති. ඒ නිසා මේ කෙනාට ඒ වුණත් මං කියන ඕන්නම් DVD එකක් දෙන්න. ඕන්නම් නන් ලයිස්ට්ුව දෙන්න. ඕන්නම් බණ පොත දෙන්න. මේක එච්චර දුර්ලභ දෙයක් නෙවෙයි. ඒ නිසා උත්තරේ දෙන්නේ නැතුවයි මම මේ කතා කරන්නේ. උත්තරේ දුන්නා හරි ලේසි. ඔයිට වැඩි උත්තරේ ලේසි. දෙන්නේ නැහැ. මොකද මේව දුන්නා ළඟ තියන බල බල ඉන්න පුළුවන්. ඒ නිසා එක්ක ප්‍රේමසිරික හම්දුරා ප්‍රේමසිරික මන්තය හම්බෙන්නේ නැත්නම් ධම්මසාගර හම්දුරා හම්බෙන්නේ නැත්නම් මට කියලවන්නේ. අපි ළඟ තියෙන ඕන දෙයකින් අපි හදා බෙදා ගන්න ලෑස්ති. ගෞතම ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා ඉදහස් පරිවර්තනයේ යාමට වඩා වෙලාවේ සිට සතියෙන් මොම දකුණ සේකියේ ඒ යන අතරතුරදී පයර දැනෙන බලගතිය දැනෙමින් තිබෙන. ඉන්පසු ඒ දීවල සම්පූර්ණ දාම සුවසේ කරගෙන පාදයේ දැනෙන විස එහි බිම දැනුණත් බිම වැටුණත් ඉකවලාවක් යනවිට සම්පූර්ණ නිදාසේ කෙරෙන බව පරිදි. තව ඉකවලාවකින් පය ගිරෙනවා නොව ඉතාමතාම කරන බව දැනුනි. පාදයේ ඉස්සීම විමුඛ ප්‍රදේශයේ පළමු බරගතිය දෙවනුව ඇඟිලිවලට දැනෙන වෙනස අනිකුත් කකුලේ වෙනස දැනෙන්නට විය. මා තනිවී යන්නේ දැනුනි. දෙවනුව මැද සිග්නසේ විය. ඉන්පසු කාර්ය අවසන්දී මේ වුණිට මා සිහිය. විශේෂ
මේක ආස්වාදයයි ආස්වාදයයි දෙක පොඩ්ඩක් පටලවිලා කියුනේ. ඉතින් අමාරුයි බවනම් තේරෙනවා. ආස්වාසේ ආස්වාදයේ කියලා තමයි කියුනේ. හැබැයි ඔතෙන් යනකොට ওই දෙකම සම වෙනවා කියන්නේ මම හදන්නේ. නෑ ලොකු ආස්වාදයක් නෙසයි. ලොකු ආස්වාදයක් කියලා කියුනේ. ඒකයි මම කියන්නේ. කට්ටියට ඇහුනේ එහෙමයි මටත් ඇහුනේ එහෙමයි. ඒක තමයි. ඒ ඔතෙන් යනකොට ආස්වාසේ ආස්වාදයක් වෙනවා. ඒක අචාන් රම් කියනවා beautiful breathing කියලා. හුස්ම ගන්නට යනකොට සියල්ල බොහෝම ඉතින් මම ඒකට දාන්නේ ආස්වාසිය ආස්වාදයක් වෙනවා කියලා. ඉතින් ඒක ඥාකියට කියුනේ වැරදිලා. මම කියන්නේ මම කියන හැටි වෙනස්. එකක්. දෙක සිරුරේ කියලා තියෙනවා සිවුරේ කියලා තියෙනවා. දෙකෙන් කොයි එකද දන්නේ නැහැ. සිවුරේ. සිවුරේ නෙවෙයි. සිවුරේ. මේ ලියපෙකන අත උසන්න කැමතිද? මට ඇහුනේ සිවුරේ නෙවෙයි. මට ඒකට මෑනියු දෙන්න ටික හොරෙන් බැලුනා. මේකයි මම බැලුවේ මෑනියු දාත උස්සන්නේ කියලා. මේ නාගි කෙනෙක් ගත්තාම කියවන්න ඉතින් අනවශ්‍ය ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒ වුණාට හිතලා කරනව නෙවෙයි අප්පා. නේ? හිතලා කරනව නෙවෙයි. හැබැයි සක්මන හරියනවා දන්නවනම් මම දන්නවා ෂුවර් පරියන්කේ හරියනවා. ඉතින් ඒක නිසා ඒකට තැනක් වෙලාවක් මොකුත් නැහැ. ওই වෙලාවකාරී සක්මන හොඳට කෙරුණා නම් නිවනටම තමයි යන්නේ. ඊට පස්සේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්න එක සැපයි. මොකද අපි ටිකක් ඔය ක්‍රීඩා තරම් කරනකොට හොඳට ඇඟ බොහොම අප් වුණා නම් අපි ඉසව්ව ජය ගන්නවා. ඇඟ බොහොම අප් වෙලා නැත්තම් ඉසව්ව ජය ගන්න නැහැ. ඒ නිසා කල්ලාතුව ශක්තිය හානි වෙයි කියලා හිතන්න එපා. දුර කර්මණි කර ගන්න ඇඟ. එතකොට ගිහිල්ලා වාඩි වෙච්චාම හරි පුතුම නිකන් අම්මා ගොඩක වාඩි වුණා වගේ. ඒ නැත්තම් කුරුල්ලෙක් ගිහිල්ලා කැදැල්ලේ වාඩි වුණා වගේ. හරි සනීපයක් තියෙනවා. ඒකට ඔක්කොම සංදර්ශනය කරලා පෙන්නනවා ජීවත් වෙනවා කියන එක. එහෙම නැත්නම් මේ සංස්කාර කියන එක. එහෙම නැත්නම් මේ විඥාන ස්රෝතේ කියන එක ලස්සන කරලා පෙන්නන. එදාට විතරයි පටිච්චසමුපාදේ තේරෙන්නේ. අපි කරන තාක්කල් කිසිම පටිච්චසමුපාදයක් නැහැ. අපි භාවනා කරන තාක්කල් භාවනා කරන්නේ නැහැ විදිහට කියනවා. ඒක විශ්ින්ම යන්න අරින්න ආස්වාදයේ ආස්වාදයක් වෙන්න අරින්න ඕනේ. එතකොට තේරෙනවා මේක ඔක්කොම අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා සැලසුම් කරපු චිත්‍රපටියක් පෙන්වනවා. අපි කරන එකක් නැහැ. ඉතින් ඒ නිසා මට මාව පේන්න පටන් ගන්නවා. මම ඇවිදින්නේ මෙහෙමයි, ඉඳගෙන ඉන්නේ මෙහෙමයි, කන්නේ බොහොමයි, යන්නේ මෙහෙමයි කියලා පේන්න පටන් ගන්නවා. එදාට තමයි මම ගැලවෙන්න පටන් අරගන්නේ. මට පුළුවන් මන් දිහා බලන්න. ඒ නිසා මේ විදිහටම දිගට කරන්ඩ ඒකට මේ විදහාස් මන්දිරෙට මේ යන්න ඕනේ, මෙහෙට මෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි යෝගේ බලපාන. තමන්ගේ මානසිකත්වයේ හරියට බලපානවා. ඒක සපේලා දෙන්න දීලා හොඳට සක්මන් කරන්න. සක්මන් කරලා පරියන්කට යන්න එදාට බොහෝ විට කියලා කරන්න පුළුවන් තරම් විශ්වාසයක් ඇති වෙනවා. ඒක ඔය විදිහටම තමයි කරන්න තියෙන්නේ. අනුතර නාමී ආසනම පාවකට ආදාන උදේසන වර්ගයේ වාහනගම වම්කටේ නාසයේ මුල සුලම් ප්‍රකටුණා. ඊටපසු මුගේම මුණ මායිකේනේ පොදෙන්නා. ඒ සිදුවේ කාසරු කාර්යයකට ඊටපසු සුලම් ප්‍රකටේ ඉදිරියේ අරගෙන පවත්ුණා. ඔර්ගාන ඊටවල උස්ම ඉවසලා ඉතිමව ඔදිකට වුණා. එවිට වාදය වැඩියෙන්ම දැනෙන්නේ ඔබේ මත කොටසේ සිට ඔක්කොම මැද ධර්මමදයක් ඇලෙමි ඉදිනසේ දැනුණා. විමුඛාලයේ තුල ශරීර වේදනා දැනෙන්නේ නැත. යටිකය උඩුකය පිටකෙලින් තබාගෙන සිටිනා. වරක උස්ම නොදැනී නමුත් උස්ම තියෙන ගල්පිලියන් සේම සිටියා. නවත ටික වේලාවකින් ආනාපානය පටන් ගත්තා. මුළු කයම උස්පහත් වන ආකාරය දිනෙත් දෙකේ වේලාවකට දැනුණා. සබ්බකාය ප්‍රසංවේදී කියන්නේ මේ කාර්යයද කියලා සිතුණා. ඒකට ආසන්න කාර්යයේදී
මම තව අවුරුදු 10කින් එනවා උතෙන්. මම කියලා දැන් 69ට වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ආච්චම්ම කෙනෙක් එහෙම ලියන එක ගැන සන්තෝෂයි මම ආච්චි කෙනෙක් කියලා. මොකද ඊලන්දාරි කියලා නේ හිතන්නේ ආච්චම්මලා. වක් වෙලාවට ළමිස්සු කියලා හිතන්නේ මම සමහරට කියලා ආච්චම්මන ළමිසි කියලා කතා කරන එන්න ජොලියක් කරනවා. ඉතින් මේ වගේ විස්තර සහිතව තියෙනවා නම් අපි ඒ නොදැනෙන පැත්තට වේදනාවක් දැනෙන්නේ නැහැ, කයක් තියෙනවා දැනෙන්නේ නැහැ කියලා ආනාපානය හරහම අපි දන්න තැන ගෙවම් කරලා නොදන්න තැනට යනවා. ආයෙත් දන්න තැනට එනවා. ආයෙ නොදන්න තැනට යනවා. අන්නෝගේ හොඳට පුරුදු කිරුවොත් කොච්චර දුරට කියනවා නම් දැනෙන එකයි නොදැනෙන එකයි සම වෙලා පේනකම් භාවනාව යනවා. දැනෙන එකේ තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ හොඳ නරක දිග බලලා හරි වැරදි ඔක්කොම තියෙන්නේ. මේ ලෝකේ තියෙන හරියක් කෝලම් තේරම තියෙන දැනෙන එකේ. නොදැනෙන එකේ මොකක්වත් නැහැ. ඒකට කියන අජට අවකාශය කියලා ගැට වදින්නේ නැහැ. ඒකේ ආතතියක් නැහැ, බයක් නැහැ, මොකක්වත් නැහැ. ඒකයි මේකයි දෙකම 50ට විතර තියාගෙන අරකට වැඩි මේක හොඳයි මේකට වැඩි ඒක හොඳයි කියන්නේ නැතුව මේ දෙක අතර මාරු වෙන හැටි දැක්කොත් මාරයට අපි නොපෙනී යනවා කියලා බුදුහාමුදුරු කියනවා. මේ දෙක අතර වෙනස තියෙන තාක්කල් මාරයට අපි පේනවා. ඒකට ද්වේතාවයක් තියෙනවා මේක හොඳයි මේක නරකයි කියලා. ඒ දෙකම එක වගේ වෙනකම්. හොඳයි නරකයි, සැපයි දුකයි නෑ. හොඳයි නරකයි දුකයි සැපයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඉතින් ඒ දෙකම සමාන වෙනකම් බලන්න. ඉතින් 69 79 කියලා එච්චරම බය වෙන්න දැන තව අවුරුදු 4ක් 5ක් මම දැන් මරණ ගන්න නැහැ කියලා මම නිකමට හිතනවා. පේම්චිරේ කොච්චර වයද? 75. ඒ ගලිය ගෙවුවත් නැරෙන්නේ නැහැ මේ අක්ෂය වහුගෙට ගියාට ජීප් එකක් හම්බෙලා අවුරුදු 10ක විතර තිරියම්මා. ඉතින් අමාත්‍යංශයක මේ ජොබ් එකක් හම්බෙලා. දැන් ආයෙ වයසට ගියා. 79 ඉච්චර ගාණක් නෙවෙයි. ඊටු ටිකේ ඔයක දිගට ගෙනියන්න අර නොපෙනෙන තැනයි, පේන තැනයි දෙකම සම වෙන්න හැබැයි පරියන්කේ විතරක් නෙවෙයි අච්චම. ශක්මණීජිත් ඕක වෙනවා, වත් කරන කොටත් ඕක වෙනවා, නාන කොටත් ඕක වෙනවා. හුඟක් වෙලාවට අපි ඉන්නේ දන්නේ නැහැ. ඒකෝට අපි නිකන් හුදේකලා වුණා වගේ දැනෙනවා. මේ මහා සෙනඟක් මැද. ඒක තේරුම් අරගන්න අන්න එදාට තේරෙනවා අපිට මරණයට අපි සූදානම් වෙනවයි කියලා. ඒ නිසා මේ මඟුළු ලකුණු පෙන්නලා තියෙනවා. හොඳයි නරකයි, පේන එකයි නොපෙනෙන එකයි, දැනෙන එකයි නොදැනෙන එකයි අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. නොදැනීම යනකම්. තිබුණාම මොකෝ නැතුවම මොකෝ කියන තැනට යනකම් දිගට භාවනා කරන්න කියලා කියදා ඔක්කොම ආච්චම්ලාට මම මේ කියන්නේ. දාන දරෝගෙන් ආමන්ත්‍රණය දාන දරෝගෙන් විදමි වලවට වයතන මොදේව ධර්මපාදේ මාපණිල්ලට දෙවි අදලකේ දෙවි ඉමගතේමයි වෙලකට දෙවි ධර්මපාදේ ඉම දෙවියන්ගේ ගැඹුරු විවිධනාමයේ නාම ඇතිවි ය තුනිවි ධර්මවතේ උරේලක මස්පිලු කදී ක්‍රියාවයි ඊළඟට දකුණු කම්බලට පමණ දැරුණි. ඊකට උනාම නයන්නට වම්පාදයේ විතරමට නැතත් මාවට නිල්ලට එම ක්‍රියාකාරීත්වයම දැරුණි. එය සිදුවේ දකුණ කම්බල නයන්නට මාට ටික වේලාවකට පසුවය. ඉහත හොඳින් දැරුණි. ඊළඟට ඕසේ කෙළවරුනි මුවතුල හොඳින් මුදුසුත්‍ය ඇයි තරමටම සද්දේකින් කෙල උදරයට ගලාගෙන ගියා. අරණ්‍යයේ වායුව පසු විනාඩි 20ක් පමණ වන මුළු ශරීරයේම වඩෑතුලේ පවා කුංචි දැනීම් සිදු විය. ඊට පසු වඩෑතුල ආර්ගානවාසීද යම් භාජනයකට තමා මොහාවෝ මිශ්‍ර කරනවා සීද දැනුණා. ඊළඟට අර මුලින් කටපොරාම පිළිහිඳු පෙළ සියල්ල සිදී ගියා. මාගේ උරකට තදින්ම නියැලී ගියා. ඊට පසු සක්මන් කිරීමේදී නම් දකුණු පාදයේ තමයි බොහෝ වෙනස්කම් දැනුනේ. අදගතිය ඒු මාවඩගිල්ල විශේෂයි. වම් පාදයේ විතර විදුන් අනුවේ නැත. සක්මන් කිරීමේදී මා දෙපා පිටපසට කර ඉතා සැහැල්ලුවෙන් දකුණු අතේ උඩගිල්ල වලින් වම් අතේ උඩගිල්ල වඩවා යයි. සක්මන් කලේ පටලවාගෙන සක්මන් කලේ ඇඟිලි කුඩුවලින් දිවිලි ගතිය ඒ කාලයේ ප්‍රාවම ප්‍රවතිය අසුර උඩටේ නැගිටිනවා
වරුණු කාර්යවලදී සිදුවේ ඒ උගුර ප්‍රදේශයේද ඒ අදින් දැනුණා. තව දෙයක් ඒ මොඩින් යන අපට වුණා සමහර වෙලාවට සාකච්ඡා කරද්දී ඒ පොදුවලට උගුරු වැඩි සෑහලුවක් දැනුණා. මේකේ මේ ස්නායු පද්ධතිය ගැන බැලුවොත් අපේ ස්නායු තුඩු ඔක්කොම වෙලා තියෙන අපිච්චර්මයට විතරයි. ඇතුලේ මොනවා වුණත් අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා බඩේ ඇතුලේ මොනවා වෙනවද කියලා උගුරේ පල්ලයට ගියාට පස්සේ රස මීර දැනෙන්නේ නැහැ. මුද්දටම බඩ කපලා දැම්මම තුසක දැනෙන්නේ නැහැ. අපිච්චර්මේ තමයි ඔක්කොම sannivedana තියෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට මේක නිකන් මෙන්ටල් එකක් වගේ. කය පේන්න පටන් ගන්නවා මේ sannivedana තියෙන ඔක්කොම පිටහමේ තමයි. ඇතුලේ මොනක්වත් වුණාට කලාතුරකින් තමයි දැනෙන්නේ. ඉතින් ඒක නිසා නිකන් පේන්නේ භාවනා හරියාගෙන එනකොට මේ මුළු ඉඳගෙන ඉන්න ශරීරයේම තොරණක වගේ ලයිට් පත් වෙනවා වෙන වටේ. භාවනා කරන්න මේක ඇතුලට ගිහිල්ලා මධ්‍ය සුසුම්නාවට විතරක් සීමා වෙනවා. ඒකට හැම නොදෙනියයි. එතකොට සීමාව නැති වෙලා යනවා. මම සහ මම නොවේ කියන සීමාව තියෙන මේ හැමේ තියෙන ස්නායු තුඩුව. ඕක ඇතුලට ගිය ගමන් පොඩ්ඩක් කුඩල්ලෙක් කන්නේත් නැතු වෙනවා, මදුරු අහන්නේත් නැතු වෙනවා. මොකද ලේ ගමනේ නතර වෙනවා. ඉතින් ඔය වෙනස් ටිකම් වෙන ටික වෙනකොට ඒ යෝගාවචරයට පරිසරයෙන් අයින් වෙන්න පුළුවන්, ලෝකයෙන් අයින් වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ කයේ මධ්‍යම සුසුම්නාව විතරයි හිතෙන්නේ. ඉතින් ඒක හරි ලස්සන විචිත්‍ර කතන්දරයක්. ඒකයි කියන්නේ පටන් ගන්නකොට බිලුඹට දැනෙන දේවල්, සුළඟිලට දැනෙන දේවල් ඔක්කොම අල්ලන්න හොඳ සතියින් ඉන්නකොට මේක ඒ පිට කොනේ ඉඳලා හිමීට අවධානය මධ්‍යමගත වෙන්න පටන් ගන්නවා. නිින්ද යනකොටත් ඒක වෙනවා. ඒක දැන් හදලා තියෙන උපකරණ වලින් කියන්නත් පුළුවන්. ඒ යෝගාවචරය සම්බන්ධ කරලා තියෙනවනම් මෙන්න මේ වගේ මට්ටමක ඉන්නේ කියලා. ඒ උපකරණ මොකක්වත් ඕනේ නැහැ. අපි සාමාන්‍ය වෙලාවට ඉන්නේ හැම අවශ්‍යගත තැනක. රාගරත්ත පුද්ගලයාගේ මූණෙන් කියන්න පුළුවන් රාගේ තියෙන්නේ කියලා. ද්වේෂෙත් තියෙනයි ද්වේෂේ මූණෙන් පේනවා. නිදිමත කෙනාගේ මූණෙන් පේනවා. ඒ වගේ කෙලෙස් ගොඩක් රාගයෙන් රත් වෙච්ච කෙනාට බුදුරජාණන් කියන්නේ ඕභාසනේ වෙලා තියෙනවා. කෙල්ලෙක් දකින්නකොට කොල්ලෙකුට නිකන් අපිට නිකන් කිචි කැවෙනා වගේ එකක් තියෙන කුයි ගන්න පටන් අරගන්න. පටියේ ඉන්න බැල්ලිය දැක්වම බල්ලටත් ඒක වෙනවා. ඒ කොක්කම හැමේ සෙල්ලමක් තියෙන මේකේ. ඒක වයසට ගියාට පස්සේ මොකුත් නැතුව ඒව නිකන් මධ්‍යම සුසුම් නාටය යනවා. භාවනා කරනකොට ඒ වයසට යෑමේ ක්‍රියාවලිය ඒක පැයෙන් දෙකෙන් කරලා පෙන්නනවා. රාගය ඇවිස්සෙන්නේ නැහැ. මැදිහත් වෙලා. ඒකට හොඳ රචනයක් මේක. බලහිනකොට මට මෙහෙම වුණේ ටික වෙලාවක් යනකොට මේක මෙහෙම මැදට යාමින් ආවා වගේ කියලා. ඉතින් ඒක එක එකනාගේ මේ සංඥා චරිතවල හැටි මේ. වේදනා චරිතෝ කියන්නේ වෙන විදියකට. සංස්කාර චරිතෝ කියන්නේ වෙන විදියකට. හැබැයි රූප ගැන මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා භාවනා උගෝට ගැඹුරට යනකොට අපිට පේනවා එක්ක මම වේදනා චරිතයක් එනත සංඥා චරිතයක් එනත සංස්කාර චරිතයක්. ඒකවත් අපි දන්නේ නැහැ. ඒක උනත් මේ භාවනා කරන කියන ලියමනින් තමයි බොහෝ භාවනා කරලා ලියනකොට තමයි අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එක එකනා ඒ ඉස්කෝලේ විෂයන් වලට දක්ෂ වෙන්නේ මේ විදිහට තමයි. මේ වගේ කෙනෙකුට ස්නායු විද්‍යාව හුත්තටම තේරෙයි කොහොමද ස්නායු ශෛල වැඩ කරන්නේ කියලා. හැබැයි ඕක කියන්නේ පටලවාගෙන තියෙන ස්නායු ශෛල තියෙන මොලේ මනස කියලා. එහෙම එකක් ඇත්තේ නෑ. මනසේ නියෝජනයක් තියෙනවා. මේ සෑහෙන දුරට ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. ওই විෂය උගන්නන්න නෙවෙයි. භාවනා කරනකොට අපේ හිතේ කයේ ඇති වෙන වෙනස්කම් සහ අපිට දැනෙන දැනුම් වල සම්පූර්ණ වෙනසක් ඇති වෙනවා. හැබැයි දිගටම කරගෙන යන්න. ඒක නිසා මේ හොඳ පෙර පදනම සකස් කිරීමක් තියෙන පිටිය සකස් කිරීමක් නිත්‍යපතා භාවනා කරන්න. එතකොට හොඳ රචනා ලියන්න පුළුවන් මේ ඉස්සරහට. සම්පූර්ණ ස්වාමීන් වහන්සේ අම භාවනා ආධුනිකයි සම්පන්න භාවනා ඔබවහන්සේ පිළිවෙලසන සම්මෝහයේ වම්පාදයේ යන්නේ මුළු උලපටසේ වේදනාව අටලයි මොනවාක්වා සම්මෝහයේ ප්‍රිය වේදනාව අනුමෝහි උදේස්වරය අභ්‍යංග භාවනා මේදීමා ආස්වාසේ දීසිනට ආස්වාස වායුව ඉරකටම කරන
අපි හිතානින්නේ එකවර වෙනවා කියලා විපස්සනා ලෝකේ කිසිම වැඩක් හදිසියෙ වෙන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ ප්‍රතිපදාවකට ක්‍රමිකව වැඩ පිළිවෙලක්. ටිකට බලන්න නැත්නම් ඒක පාට මොනවද වෙනවා වගේ පෙන්නනවා. ඒවා මැජික් වගේ මැජික් එකක් ඇත්තෙම නැහැ. හැම එකක්ම සිද්ධ වෙන්නේ පූර්ව නිමිති පෙන්නලා. ඒක බලන ඉන්නකොට ඒකට කියනවා thin slicing of time කියලා. කාලේ ඉතාම සියුම් කොටස් වලට කඩලා බැලුවොත් හැම සිද්ධියක්ම වෙන්නේ ඉස්සෙල්ලා අපිට ඉඟියක් දෙනවා. ඔය හදිසිය වෙනවයි කියලා කියන්නේ ඉඟි කරන්නේ නැතුව කෙලින්ම ගියයි කියලා. එහෙම දෙයක් විපස්සනා ඇත්තෙම නැහැ. ඒකට හේතුව සතිය තියුණු වෙලා නැහැ. අනිත් එක මේ වෙන දේවල් වලට කඩා පැනලා තියෙනවා. උකුල වේදනාවක් තියෙනවා. ඉතින් උකුල වේදනාවක් තියෙන සතියේ තියෙන නිසා. සතිය නැත්නම් කොහොමද දන්නේ උකුල වේදනාවක් තියෙනවා කියලා. අපි ඉන්නේ අතීතේ, අපි ඉන්නේ අනාගතේ, අපි ඉන්නේ අනිගිය ඇඟේ උකුල වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් උකුල වේදනාවක් දැනෙන එක සිරිතේ උදුගෙට වැඩි ආවාගේ මේ සතිය වඩපු නිසා ලැබිච්ච ලාභයක් කියනවනම් අනේ සාංශ මේක මට ප්‍රශ්නයක් උත්තරයක් දෙන්න කියන්නේ මේක උත්තරයක්. ඇත්තට ප්‍රශ්නයක් නෙවෙයි. මේක ශරීරේම ආශාසයෙන් ප්‍රසආසයට යනවා කියලා කියන්නේ තමයි අපිට පොතේ උගන්වන්නේ. එහෙම එකක් නැහැ. අපි මැරෙන්න කිට්ටු වෙනකොට චිත්ත වීදියක් ඇවිල්ලා පෙන්නලා දෙනවා බයන්නේ මෙතෙන්ට කියලා. එහෙම නැතු එකපාරට ඩොංගාලා ගිහලා යහප්පෙට දාන්නේ නැහැ. ඔබ තමයි තීන්දුව කරන්නේ අපායට යන මෙතන ඉන්න උගදෙනෙක් මට පේනවා යයි කියලා. මං කියන්නේ කොහෙද කියලා. මොකද මේ කරන වැඩවලින් පේන තියෙන මොන එක දුන්නත් දුක තමයි ගන්න. ඉතින් එහෙමනම් දුන්නොත් අපායේ දිවි ලෝකේ ගන්න දුක තමයි. හරියම කැමති මේ දුක් කරදර ගන්න. මෙච්චර මේ ලස්සන සැප දේවල් තියේදී කතා කරන්නේම දුක් ගැන විතරයි. ඉතින් ඒකෙන්තර ඇටෝම් මේසෙකට ගියාම බෙදා ගන්න ඉතින් තමන් කැමතිද? ඒ වගේ දිවි ලෝකෙ මේ තියෙනවා අපායේ මේ තියෙනවා කිව්වොත් දැන් අපායේ ඉවර වෙලා මේකේ දැන්. බෙදාගෙන. අර දිවි ලෝකෙ තියෙන කවුරක්වත් යන්නේ. ඒ නිසා මේ ඔක්කොම දන්නේ සතිය නිසා. ඒ නිසා මේක ආරම්භයේ විතරයි. දිගට බලාගෙන යන්න. බලන්න යනකොට ඔගේ පොතක පිටු පෙරලන ඔගේ විශාල විස්තර තියෙනවා. හැබැයි මේ වෙලාවෙම පැංගිරි කරගන්න එපා. ඒකට අරියාදුවට තියාගන්න එපා. භාවනා කරපු නිසා ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා හිතාගෙන යන්න ඉදිරියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඉදිරිපත් කරන පරම වාර්තාවයි. මම දැන් මෙතන ඉඳලා සිතන සෑම අවස්ථාවකම සිත ඉස් අවකාශයේ වත්වි ඉන්පසු එය වඩා සියුම් වී සෑහලුවටපත් වේ. ඉන්පසු ඇඟ ඇතුළේම දියුමුල කඩ ගන්නාමේ මහත් පීඩ සෝය ඇතිරියයි. මෙම අවස්ථාව සතියෙන් නිරීක්ෂණයේ වේ. එයද එකමොතකින් අනුමීත දෙවියයි. අධ්‍යාත්ම භාවනාවේදී සක්මන් භාවනාවේදී මොන සිතිවිල්ල මොන රූපයක් මොන ශබ්දයක් ඇතුළේ මතුවත් දෙමුණා. ඒ දෙස සතියෙන් නිරීක්ෂණය සිදුවේ. ඒ සිදුවීමේ අනේ අනුමීත දෙවි හිත ඉස් අවකාශයේ ප්‍රවෘත්ති සෑහලුවට සතරට පත්වේ. සියලුමදී නැති දැනකින් පටන් ගෙන එකමොතකින් තිබී අඩු වී නැවතත් නැති දැනකට එන බව අත්දැකීම. සිතේ හටගන්නා සියලුමදී නිරීක්ෂණය අවමන සතිය සිදුවන නිසා සිත ඉස් අවකාශයේ ප්‍රවෘත්ති සෑහලුවේ. කිසිම කලබලයක් දෙකක් නැති බව දැනේ. දිනදා ජීවිතයේ ඊට මාගේ සිතේ අඩගන්නා සිදුවීම් දෙස නිරීක්ෂණය සිදුවන නිසා ඕ ගැටලු කිසිම කලබලයක් නොවී විශ්ලාඝාතය බව අත්දැකීම. මම දැන් මෙතන ගියා සිතන සෑම විටම සිත අවකාශයේ සෑහලුවට පත්වන නිසා එය මහාට වචනයෙන් ක්‍රියාත්මක නොවී සෑහලුවේ ආරක්ෂාවකි. මීට මාස කීපයකට භාවනාව ඉගෙන ගැනීමට විතර මගේ සිතේ හැබ සිතුවිලි රූප ශබ්ද අත මගේ සිතේ දැනේ. ඒ ඊවාදස කලබල නොවී ඉන්නේ. සතියෙන් නිරීක්ෂණය කරමින් අනුත් කෙනෙක් ලෙස බැලීමට හැකියාව මට දැනේ. එය මට සැහැල්ලුයි. මාට උදෙස් ප්‍රවාදන කරුණාවෙන් ඉඳලා සිටිනේ. මේකේ ලොකු දිගරදනයක් බොහොම හොඳයි. අරුවචන්ද්‍රේ පුංචි උපමාවකින් කියනවා අපිට තේරෙනවා නම් ඒක හරියයි කියලා බලන්න.
බුදුජානකේ සඳහන් කරලා තිනවා ඉදිකටක් මෙහෙම කෙලින් හිටවලා ඒකුලට අබහුරක්වක් කරන්න කියලා. එක ඇටයක්වත් හිටින්නේ නැහැ උඩ. අපේ තියෙන කරදර ඔක්කොම හිටින්නේ ඉදිකට පැත්ත වැටුනොත් තමයි. සතිය නැති වෙලාවේ කරදර ඔක්කොම ඒක උඩ හිටිනවා. මෙන්න කෙලින් තියලා බලන්නේ කියලා. වැලි අහුරක් වක් කරලා. අබහුරක් වක් කරලා කිසිම වෙලාවක ඉදිකට තුඩේ මොකක්වත් හිටින්නේ නැහැ. ඒ නිසා මම දැන් මෙතන කියන මොහොතේ ඉදිකට කෙලින් කෙරුවා වගේ. මේක පැත්ත වැටුනොත් ඉවරයි. ඉතින් මෙච්චර මානවයාට මෙච්චර වස්තුවක් හම්බෙලා තියෙදී ඉන්නේ අතීතේ අනාගතේ වෙන කෙනෙක් ගැන ඉතින් හැමදාම ප්‍රශ්න කරනවා. ඉතින් එනකොටමත් මූණ අට කරගෙන අඬාගෙන එන ගහච්ච තෝම් පිටිනක් වගේ හදාගෙන ඉන්නකොටම තේන පුකට පයින්දයක් ගහලා ඉරවන්න හිතේ. ඒ මෙච්චර මේ ලස්සන සතියක් කියලා දීලා තියෙද්දි පැත්ත දාගෙන ඒක අබෑටි වලින් පුරවගෙන කියවගෙන ඉන්නේ. මෙහෙම කෙලින් කරලා තියන්නේ. එකයි බුදුරජාණන්සේ කියන්නේ. ඉදිකට්ටක් කෙලින් කරලා කෙලස් තියෙන හරියක් කරවන් කිසිම කෙලෙසයක් ඉදිකට්ට උඩ හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා හැමෝටම ඔක්කොම කරන්න බෑ. පුළුවන් තරම් කරලා බලන්න කරන හැම වෙලාවෙම ඔක ස්ථාවර වෙනවා. කරන වෙලාවක ස්ථාවර වෙනවා. ඊට පස්සේ කාට හරි තෝ කියලා දෙන්න ඕන කෙනෙකුට ගන්න ඕනේ කරදරයක් ගෙනත් දාන්න මම ඉදිකට්ට කෙලින් කරගත්තට පස්සේ. ඇත්ත දාගන්න බෑ පැත්ත දැම්මොත් යට යනවා. ඉතින් ඒ නිසා අපි කොච්චර කැමැතිද බලන්න ඉදිකට්ට පැත්ත දාගෙන එන කරදර මගේ කියාගන්න. ඉතින් අපාය තමයි. මේක ඍජු කරගන්නයි අප්‍රමාද වෙන්න එළඹ සිටි සිහිය තියාගන්න කෙලෙස් තවන වැර තපස තියාගන්න පැවිද්දෙක් වෙන්න මේක නැගිටුලා තියාගන්න කියන එක. මේකල කියන ඕන කෙනෙකුට ගෙනල්ලා දාන්න කියලා ඕනේ කරදරයක් හිටින්නේ නැහැ. ඉතින් ඒක ඉදිරිපත් කරන්න තමයි මම හිතන්නේ ලියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මදේට ප්‍රමාදයට ලක් වෙන්න එපා. අප්‍රමාදයට එළඹ සිටි සිහියෙන් ගත කරන්න ඔක්කොම කෙලෙස් වලට උත්තරේ ඉතින් තියෙනවා. අපෝමිත ස්වාමීන් වහන්සේ අද දින උදෑසන වේලාවක් සම්මාන කර බලන්නේ ඉඳලාදී ඉඳලා කායදේශ සම්මාන කරලා මම දැන් මෙතන යන සිටින්නේ වර්තමාන මොහොතේ බලා සිටින්නේ ආනාපානයේ මොහොත ප්‍රකට වේ. අකුණන උස්මරණ දිසා දෙවන උස්මරණ දිසා සම්මාන කර බලා සිටින්නේ. එහි විවිධ දස්කම් මුවේ වරක අකුණන උස්මරණ හිත කොයි වෙලාවකදී සතියේ එකලස් වුණොත් සතියේ සම්පහන්සනය වුණොත් ඇතුලේ සුවසේවාවක් යනවා. ඒකට කියන අභ්‍යංගනය කියලා. තෙල් ගාලා මසාජ් කරනවාට ආයුර්වේදික කියන්නේ අභ්‍යංගනය කියලා. ඒ වගේ අභ්‍යන්තර බාහිර ඔක්කොම අභ්‍යංගනයක් යනවා. ඒක කරන්න දෙන්නේ නැහැ කල්පනා කරන්න කිසිම වෙලාවක. ඒක කියලා දෙන්නේ නැහැ අපි අපහසුයෙන් ඉන්න කිසිම වෙලාවක. හොඳට කය තැම්පත් වෙන්න ඇරලා කයට හේම සැනසෙන්න ඇරියොත් සතිමත් වෙන්න ඇරියොත් පසම්බනේ වෙන්න ඇරියොත් ඇඟ ඇතුලේ ඔක්කොම ලෙඩ රෝග සනීප කරනවා. ඉතින් අපිට එහෙම දෙන්න වෙලාවකුත් නැහැ වැඩ. ඒ වගේම මේකට සුවසේවාවට ගෙට ගෙන්න ගන්න ආරම්භ කරන්න දන්නේ නැහැ. ඒ නිසා හොඳට කය තැම්පත් කරලා බලාගෙන හිටියොත් ඒ අනිවාර්යයෙන්ම මේ අභ්‍යංගනයක් කරනවා. ගොඩක් සල්ලි කෙවල කරන
ශරීරේ නිකන් මසාජ් කරනවා වගේ එකක්. ඉතින් ඒකට කියනවා ධම්ම තෙරපි කියලා. ධර්මානුකූලව කරන සුවසේවාවක්. ඉතින් අපි ගත්තොත් ගෙදරක වැඩ කරන අම්මා කෙනෙක් උදේ පටන් ගත්තාම හැන්ද වෙනකම් දරදී අදිනවා මිසක් කිසිම වෙලාවක කය සමතුලිත කරගන්නේ නැහැ. අර වැඩයි මේ වැඩයි. ඉතින් අම්මට කිව්වොත් අම්මා උඹ ඔච්චර මහන්සි වෙනකේ පොඩ්ඩක් එක විනාඩි 5කට අනේ ඵලයන් යන්න ඕක කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මට මේ වතුර ගේන්න තියෙනවා, දරදී අදින්න තියෙනවා, කඹරනවා කියලා මං කියන්නේ. Tamande කියලා මේ ශරීරය චෝ වෙන ශරීරෙට විනාඩි 5ක් දීපන්. හැතපෙන්න. ඇතුලේ වැඩ ඔක්කොම කරනවා. ඒකට කියන්නේ මේ විශ්ව ශක්තියෙන් කරනවා කියලා තමයි කියන්නේ. මොන කුණු හර්පේ නම කියලා කිව්වත් ශරීරයට පොඩ්ඩක් මේක මේ සර්විස් කරන්න එපා. එන්ජින් එකක් වැඩ කරනකොට වරින් වර සර්විස් කරන්න ඕනේ. එහෙම නැත්නම් සේවා ස්ථාන පොඩ්ඩක් දාන්න ඕනේ මේක. අපි දාන්නේ කඹුරුන කැඹිරිල්ල. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මෙයා හොඳ සම්බරව කියලා. ඒ කියන්නේ ඉදුම් හිටුම් පහසුකම කියලා. ඒකට මෛත්‍රියෙන් කියන්නේ සුඛී යත්තානම් පරිහරාමි කියලා. මම සුවසේ මගේ ආත්මය පරිහරණය කරනවා. කඹුරුන එක නෙවෙයි. ඒක කරන්න අපිට වෙලාවකුත් නැහැ. අපේ වටේ ඉන්න යමපල්ලෝ දෙන්නෙත් නැහැ. වෙලාවක් හම්බුනාට අපිට කරුණාවක් හිතෙන්නෙත් නැහැ ශරීරය ගැන. ලබනාත්මේ කරන්න දෙනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝම කරන්න කියනවා. දුවට බබා හම්බුනාට පස්සේ කරන්න හිතාන ඉන්නවා. දුවතටම යම්මඩ වැඩක් නැහැ නේ. දුවතටම කොට තෝතටම ගත්තා. දුවතටම බබා හම්බෙන්නේ. දුවට නෙමෙයි අම්මට නේ අම්මා. මම ස්ටිලින්ගේ කතා කරලා තරහ වෙන්න එපා. පිටමිට්ටි වගේම තමයි. කිසිම කෙනෙක් තමන්ගේ අර්ථ සිද්ධිය අර්ථ කුසලයේ දන්නේ නැහැ. අනුන්ගේ සීනි කිරිකිර ඉඳලා මැරෙන්න ගියාම අපි වතුර ගා ගන්නවා. අයියෝ නඩපු තොවිලකුත් නැහැ, බෙරේ බලුවකුත් නැහැ. මේ කය මේ මනුස්ස කය තමන්ට ලැබිච්ච මනුස්ස කයට සැප දෙන්න දන්නේ නැහැ. බලන්නකො බුදුරජාණන් සිද්ධිය. ඕනි ගමනක් ගිහිල්ලා ඉල බලන්න කොච්චර ලස්සන ඉන්නවද කියලා. ලෝකයක් ඔළුවේ තියාගන්නේ නැහැ. හැබැයි ලෝකෙට ලොක්කා. ඕකනේ දෙන්න හදන්නේ අපිට දායාදේ. ඉතින් අපි බුදු වෙන්නේ නැතුව අපිට ওই දායාදේ හම්බෙන්නේ නැහැ. ඒ නිසා හොඳට ඒ විද්‍යුත් තරංග වලට වැඩ කරන්න දෙන්න. දරන්න පුළුවන් බොරු. දරන්න බැරි එකක් නැහැ. ඒක දීදී සතිමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕක කාට හරි දෙන්න පුළුවන් සයිස් එකට එනවා. ලොකු chance කියන ඊට පස්සේ ඕක සංක්‍රමණික වෙන්න පටන් ගන්නවා. Tamanට හොඳට හදාගත්තට පස්සේ ළඟ එක්කෙන කෙනාටත් දෙන්න පුළුවන් තරමට අනිස්සල මේක තමයි යකඩේ කාන්දමක් කරගන්න. ඒකට කාන්දම තව එකක් කාන්දම් කරනවා. ඒකයි ශාසනය කියන්නේ. ඒ නිසා මේක දිගට වෙන්න ඇරලා අනේ මේ පෙළෙන ජනතාවට Tamanටම දුක දී ගන්න මේ ජනතාවට කියලා දෙන්න අනේ කරුණාකර ඉස්පාසු යැල්ලා කරුණාකරලා මේ සුවසේ ජීවත් වෙයල්ලා මේ ආත්මේ පරිහරණය කරපල්ලා මේ ජීවිතය හම්බුනාට පස්සේ දැකෝ මේ මිනිසුන්ව කඹර ඉන්න වෙනුවට මට කියලා විවේකයක්. ඉතින් ඒ නිසා මම කියන මේක මේ ශරීරයට හොඳට අභ්‍යංගනේ වෙන්න දෙන්න විවේක වෙන්න අරින්න. එතකොට සැනසීමක් කියන්නේ සුවසේවාවල් කියලා, හීලින් කියලා කියනවා, තෙරපිටික් කියලා කියනවා, ධම්ම තෙරපි කියලා කියනවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා වෙන ආයාස ඔක්කොම පීරලා ඇරියා වගේ සුද්ධ කරන්න පටන් ගන්න. ඒක දරන්න පුළුවන් කියලා ඉතින් ඉදිරියට යන්න කියලා කියනවා. මම භාවනා කරන ආරම්භකදී ඉන්නතාවුන් මාසයේදී දේශනාට වඩා මා හොඳින් සමරේ කළා. විපස්සනා භාවනා ස්ථානයේ සිට ඉලාස ප්‍රතික්‍රියා පාඩය ගමන මට අපූර්ව සත්‍යාත්මා අපේ කරදරිය පොළවේ කරදරිය සමගපෙටි නැතින ආකාරය හොඳින් අත්දින්නා. ඉකදුවක් ගමන් කරන විට අනාම ඒ අත්දැකීමට යමතුල්ලා ආකාරය දෙවියා දිගින් දිගටම සම්මනේ දෙදී කකුල් දෙකේ පසරලා සිතට දැනෙන්න පටන් ගත්තා. අකුල් වම්ගෙන දිගට පුෂ්ණවා වගේ දැනෙනවා. සිතට අකුල් දෙකේ සිත පිළිගන්න නැතුව විදේශ බව දැනෙන්න ගත්තා. ඉන්පසු පරියන්ක භාවනා තුල ඉන්පසු පරියන්ක භාවනා තුල උස්ම වේලපාලන ආකාරය පේන්න ගත්තා. ඉවේලාවදී ඔබවල උස්ම ඇතුළට විවරණ ආකාරය පේන්න ගත්තා. ඉන්පසු මුබය
ඉස්ලාමයේ දැනෙන්නට ඉන්පසු ආස්වාද ප්‍රාස්වාද දැනෙන්නේ නැතුව නිසා මම ටික සරණ උත්සාහ කළා. මේ මගේ අද දවසේ භාවනා අත්දැකීම. මට වැරදුණු තැන ඔබ වහන්සේ පෙන්වා දෙන්නේ නම් මා සතුටටපත් වෙමි. ඔබ වහන්සේට මම අවබෝධ කරගන්නට ලැබේවා. ඔය වගේ ආනපානේ පෙනිලා නොපෙනෙන අවස්ථාවක් තියෙනවා. ආයෙ හොයන්න යන්න එපා. ඒ ආපහු එයි. ඒකට කමන්නේ නැහැ. නැති වෙච්ච බව දැනගන්න. මේ චීන වෙලාව දැක්ක දැන් නැති බව දකිනවා. ඊට පස්සේ ආයෙ නැති දැනින් ඇත්තන්ට එනවා. ඇත්තෙන් නැත්තන්ට යනවා. අන්නේ විදියට බලාපොරොත්තු වෙච්ච නැති මෙතෙක් නොගිය පැත්තකට ගියාම නතර කරන්න එපා. භාවනා ඉතින් තමයි පටන් ගන්නවා. දිගට අනේකයි තියෙන්නේ. එතකොට හිත අරගෙන යනවා යන්න ඕනේ තැන. ඉතින් තව විනාඩි 10කින් මම නතර කරනවා. උදේ කාලේ උදේස් වලදී සක්මන් භාවනාව සඳහා යන හැමෝටම පොළොවේ දැනිලා පිළිම වහාගෙන ඉන්නේ පුෂ්පහත්ී දපි මෙය දැනට මාස කීපයක් පටන් සිදුවේ. එම පුෂ්පහත්ී මතර මුළු වේලාවක් මේ දැනින්න සුලි අනුගමනය කෙරේ. බලන්න හැම දෙයක්ම උඩා දෝවිලියන්සු මනියම කෙරේ. අපදින සක්මන් භාවනාවේ ඊට මේවා දර්ශනීය වූ අතර සිතුවිලිෝ අවට ශබ්ද සම්මරණ බාධා නොවි. පොදේසක් දිනමින් දක්වන්නේ ඉලාසිතේ භාවනාවට ආරම්භ නොවි කියලා ඒක පරණ භාවනාව සඳහා ආනාපානයේ සිටේ විතර උෂ්ම නොදැනී වූ අතර ඉදිරියේ සුදු මත අනුරු ක්‍රියා ඇතිසේ දැනේ. එමතුලේස අවධානයේ යොමු කරන විට එය දීප්තිමත් ඉරට ගොස් වියනක් නිර්දේශී තා දීප්තිමත් උඩා ආරෝග්‍යයක් වරුවර මතුවේ. අවට ශබ්ද නැසුම් අතර දැනීම තීව්‍රය. අතේලාවකට පසු ආනාපානයේ රණුව දැනී තා ඉක්මන සංසුන්වී පවතින බව පිළිබඳ දැනීම ඉදිරිවලට ආස්වාද ප්‍රාස්වාදයේ යක් නොව දාන සම්මුතියේ විපරිණාමයේ වෙනස්කම් ඇති බව හැඟිලි. ආනාපානයේ ඕනෑම කෙරෙහිම උත්සාහ කරන ඉතා ඉක්මනින් මේ නැති අනුකම්පාවෙන් උදෙස් දෙන්නේ නැහැ. ඔව් පසුකාලේ වහන ප්‍රශ්නෙට මුල් ප්‍රමාණයේ උත්තර තියෙනවා. මේ ඔක්කොම කෑලි එකතු වෙලා තියෙන්නේ. ඒක එකතු වෙච්චාම ආසර් ප්‍රසාස කියනවා. කැල්ල ගියාම මොකක්ද නමක් කියන්න බෑ. දැන් මේ දවස්වල තියෙනවා විච් වලින් ගොඩක් චිත්‍ර ඇඳලා තියෙනවානේ. ඒකේ ස්ප්‍රේ වලින් ඇඳලා තියෙන චිත්‍ර දිහා බලන්න. පෙන්සිලින් ඇඳපු එකක් නෙවෙයි. ඒතර තිත් වලින් තමයි ඔක්කොම හැදිලා තියෙන්නේ. ළඟට ගිහිල්ලා බැලුවොත් මූණ අතපය ඔක්කොම තිත් වලින් හැදිලා. ලං වල බලනකොට කනක් පටක් බය මොකක්වත් නැහැ. ඈත් වෙලා බලනකොට ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් පේනවා. මේ පුංචි තිත් එකතු වෙලා ඔක්කොම හැදිලා තියෙනවා. ඉතින් එතකොට පේනවා මේ ලං වෙලා බැලුවොත් ඒකේ කිසිම චිත්‍රයක් නැහැ. කිසිම භාවයක් නැහැ. ඈත් වෙලා බලනකොට ලස්සනට පේනවා. ඒ නිසා ස්ප්‍රේ පේන්ට් එකක් දිහා බලනකොට පේනවා මේ මුළු ලෝකෙම ඩොට්ස් එකතු වෙලා ආවට පස්සේ ඈත් වෙලා බලනකොට ගෑණියෙක් මිනිහෙක් ඉන්නවා. ලං වෙලා බලනකොට ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන විතර මේකේ කිසි දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඔය වගේ එකට zoom in zoom out කරලා ඒ බලන්න පටන් අරගත්තට පස්සේ ඉතින් පිස්සු හැදෙන්නේ නැත්තම් පුදුමයි. පිස්සු හැදෙන්න ඕනේ කියලා මම කියනවා. එහෙම නැත්තම් භාවනා කරන්න පිස්සු තියෙන්න ඕනේ. පිස්සු තියෙන කට්ටිය භාවනා කරන මිසක භාවනා කරලා පිස්සු ඇදිලක් වෙන්නේ නැහැ. දැන් මේකේ නා කොහොමදත් ඒවා දකින්න කෙනෙක් ඔය. භාවනා කරලා නෙමෙයි. මෙයාට භාවනා අරසයි. මොකද භාවනා මේකේ කියලා දෙනවා බුදුහාමුදුරුවෝ. ඝන විනිබ්බෝගේ සහ ඝන සම්භෝගේ කියලා එකක් තියෙනවා. බෙදලා ගියාම ආත්මයක් මොකුත් නැහැ. එකතු වෙච්චාම ආත්මයක් තියෙනවා. ඒ කියන්නේ සම් ටෝටල් එක ආපුවාම ආත්මයක් හැදෙනවා. කැලි වෙන වෙච්චාම ගන්න දෙයක් නැහැ. අන්නේක දිහා බලනකොට ස්ප්‍රේ පේන්ට් වලින් හදලා තියෙන චිත්‍ර ලං වෙලා බලනකොටයි ඈත් වෙලා බලනකොටයි තියෙන එක බලනකොට ඒක තමයි ඔක කියන්නේ. අපිට ඒක ප්‍රශ්නයක් විතර කියවන්න වෙලා තියෙනවා. කරුණාවිනාස අදින භාවනාවේදී යත්‍රස්සේ සම්මන යත්නෝමයන්ගේ පාදක සම්මන ආරම්භලා අසුබ සංසුන්ද වාදී උදවර්මා අදවායන් සම්මන් කළා. මොකේ යත්‍රවල
විතර හොඳට බලලා තිනවා. මේ අපි බෙල්දෙනේ අතිපාසලේ කණ්ඩායම ගිහිල්ලා තිබුණා නුවර තියෙන මුස්ලිම් ඉස්කෝලේකට. බද්දුද්දීන් අල්ලාජ් බද්දුද්දීන් මහාවිද්‍යාලය. ඒකේ දෙවෙනි ලොක්කී සිංහල අපේ බෞද්ධ කාන්තාවක් ලොක්කී මුස්ලිම්. ඉතින් 11 පන්ති ළමයින්ට දීලා තියෙන එක අපේ වීඩියෝ එකෙත් පෙන්නනවා. විනාඩි 15 වුණාට පස්සේ ඒක මුස්ලිම් ළමයින්ම කියනවලු මං හිතුවේ නෑ විනාඩි 15ට මෙච්චර මගේ හිත තැම්පත් වෙයි කියලා. මම මේ අවුවට කකුල දික් කරනකොට පිටිපතුල රත් වෙන හැටි යටිපතුලේ සීතලයි දෙකේ වෙනසක් මට තේරුණා කියලා. ඔයගොල්ලෝ මට කතා කරේ නැත්නම් මං දිගටම සක්මන් කරගෙන ඉඳ තිබුණයි කියලා. පුදුමාකාර විස්තරයක් තේරෙන්න පටන් අර ගන්නවා. අපි මේ බල්ලන්ට හැතැම්මනා වගේ දිව්වට එක පයක් ඔසෝලා එක පයක් තියෙනකොට තියෙන විස්තර ටික බැලුවොත් එහෙම සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් පියවර 7ක් තිබ්බ කතාවක් තියෙනවා. ඉපදිච්ච ගමන්ම ඉතින් අපිට දැන් සමහරවිට අපිට හත තාම තියාගන්න බෑ. හත තියන්න ඉස්සෙල්ලා පිටිය. මේ සිද්ධාර්ථ කුමාරයා පියවර 7 තියලා කිව්වේ මොකද්ද? චිත්තෝ හමස්මි ලෝකස්මින් සිත්තෝ හමස්මි ලෝකස්මින් සිත්තෝ හමස්මි ලෝකස්මින් ආයමන්තමා ජාති නැති දානි පුනබ්බවෝති කියලා. මේ මගේ අවසාන භවයේ මම ලෝකෙට ජේෂ්ඨ වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා කියලා. ඉතින් ඒ මොන්ටිසෝරි මැඩම් මොන්ටිසෝරි දීලා තියෙනවා හැම ළමයෙක්ම ලෝකෙට ඉපදෙනකොට සිද්ධාර්ථ කුමාරයාගේ නම ලියලා නැහැ මම මේ ලෝකෙට ශ්‍රේෂ්ඨ වෙනවා කියලා හතගන්න එළියට එන්නේ. ආවට පස්සේ අම්මලා තාත්තලා මේක මැට්ටෙක් කරලා සත්ත පහකට ගන්න බැරි 20 30ක් එක්කලා තමයි එළියට දාන්නේ. ඉපදෙනකොට එන්නේ ලෝකෙම ජය ගන්න පුළුවන් පූර්ණ පිනක් ඇතුව දරුවා එළියට එන්නේ. මම මේ ලෝකේ I will conquer the world කියා ගන්න එළියට එන්නේ. ආවට පස්සේ අම්මලත් ගන්නවා තාත්තලත් ගන්නවා ගහ ගන්නවා රණ්ඩු වෙනකොට උඩ දෙනවා. අනේ මේ ලෝකේ ජය ගන්නට වැඩිය හොඳයි. වහ කාලා මැරෙන එකේ. ඉපදෙන හැම කෙනෙක්ම සිද්ධාර්ථ කුමාරයෙක්. පියවර තියෙන හැම පියවරකම පියුම් පිට තියන්නේ. දැන් මේ සපත්තු දාගෙන පොළොවේ විදින්න ගිහිල්ලා විනායෙන් දෙතනවා. විනාවෙන් දෙතනවා අපේ සිංහලයට වෙච්ච දේ. අනේ අපේ සිංහලයට වෙච්ච දේ. ඒත් වෙන්නේ පොළොවත් එක්ක සම්බන්ධයක් නැහැ. මුන් ඉන්නේ කොහෙද? අනේ අපිට කරපු දේ. මේ ලෝකේ වටේ හැම ඉන්නට වැඩි කකුල් දෙකට අන්දක් දාගන්න එක හොඳයි කියලා එකෙකුට පොළොවේ ඇවිදින්න ලයිසන් නැහැ. කකුල අත ගාලා බලනකොට මයිල් ඇවිල්ලා යටපත්. ජීජා බලලා ඇවිදිනකොට නිවනට තමයි යන්නේ. ඒ දා ප්‍රශ්න තියන්න මෙයා තියාගෙන ඉන්නවා. නමුත් මේට වැඩි වෙලා ගන්න විදියක් නැහැ. මේ ප්‍රේමතිලකට කියමු ඔකට උත්තර දෙන්න කියලා පස්සේ. මොකද අපි දැන් 2:00 වෙලාව ඒ නිසා අපි 3ට රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා. ඒක නිසා යාත්‍රානද ගිලම්පතක් එමු දුන්නොත් සප්පායන් වෙලා නැවත රැස් වෙමු 3ට ධර්ම දේශනාව සඳහා. ලියලා තියෙන ප්‍රශ්න ගොඩාක් හොඳයි. ඒ වගේම එතන මේ නිදහස් මන්දිරේ තියෙන සද්ද නිසා ගොඩක් කරදර වෙන්න ඇද්දෝ කියලා මට හිතුණා. නමුත් එහෙම කවුරක්වත් කරදරයක් කරගෙන තිබුණේ නැහැ. අන්ත ගොඩාක් ඒක සාර්ථක වෙන්න හේතුව ප්‍රේමතිලක ආවේ නැහැ එතෙන්. ඒ නිසා අද වැඩි සාර්ථක වුණා සියලු දෙනාටම තෙරුවන් සරණයි.